තෙරුවන් සරණයි. වහන්සේට අද මේ මතක නැතුණානේ සිකුරාදා කියලා. මේ කට්ටිය මතක් කරා ඇවිල්ලා පුත්කලිකවත් නමුත් ඉතින් වයසට යන ලකුණු. කොහොම හරි මෙහෙට පැත්තේ නම් ඉතර ලඩක් කරදරයක් මොනවත් නැහැ. සෝසේ ඉන්නවා. හොඳයි සමිනාස්. පූජනීය ලෝක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. සියලුම දෙනාට තෙරුවන් සරණයි. සුපුරුදු පරිදි අදත් මේ අප රැස්ව සිටින්නේ සතිපතා කරන යෝගාවචරින්ගේ කමඨහන් සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනටයි. එහෙමනම් ඊටාම ගෞරවපූර්වව කමඨහන් සුද්ධ කිරීමේ වැඩසටහනින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට අතිපූජ්‍ය ධම්මජීව ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරමි. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. ලිඛිත ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා උපාලි ළඟ නේද ප්‍රශ්නේ තියෙන්නේ උපාලි? ඔව් මම ඉදිරිපත් කරන්න අවසරය අපයන්. ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. පසුගිය සතියේ වූ වාර්තාවේ සුළු වැරදීමක් සිදු වුණා. ඒට සමා වෙන්න. පර්යංකේ ආශ්වාස ප්‍රශ්වාසය සිහින්වීමෙන් පසු හිස් තැනකට ගොස් වේදිකාවේ පසුපස සිට බලනවා කියලා ගිය සතියේ ලිව්වා. නමුත් කල්පනා කර බලන විට මෙසේ වේදිකාවේ පසුපස සිට බලනවා කියා ලිව් එක වැරදි බව තේරුණා. වේදිකාව ඉදිරියේ සිට නරඹනවා කියන එක තමයි නිවැරදි. සිතිවිලි වලට යන්න එන්න ඉඩදී නලල ඉදිරියේ සිදුවෙන දේ බලාගෙන ඉන්නවා. සිත පිට යන අවස්ථාද තියෙනවා. අද ආනාපාන සති භාවනාවේදී ආශ්වාස ප්‍රශ්වාසයේ සිහින් වී සිත රූප වේදනා නැති හිස් තැනකට ආවා. ශරීරයේ නොදැනී ගියා. සිතවිලි ස්වල්පයක් වශයෙන් තිබුණා. මේ අවස්ථාවේදී දුරකථනයෙන් කෙනෙකු කතා කළ බව ඇසුණා. භාවනා කරමින් සිටි කාමරේ දොර කවුද ඇර බලා භාවනා කරනවා දැක නැවත දොර වසා ගියා. දුරකථන සංවාදයේ හඬ ඉතා ශබ්දව ඇසුණා. මෙවිට ආශ්වාස ප්‍රශ්වාසයේ වැඩියෙන් දැනෙන්න ගත්තා. කතා කරන දේ ඇසී සිතවිලි වැඩි වුණා. උඩුකයේ මස්පිඩු තදවීමක් දැනුණා. මේ වන විට දැස වසාගෙනම හිටියා. ශරීරයේ ඉනෙම් පහළ සහ අත්වල දැනීම නැති වී ඇති බව සහ රූප වේදනා නැති බව තේරුණා. මේ අවස්ථාවේදී භාවනාව නොකඩවා කරගෙන යාමටත් ආශ්වාසයේ ප්‍රශ්වාසයේ සිත තබා ගැනීමටත් අදිෂ්ඨාන කරගෙන ඉමහත් වීරියෙන් භාවනාවේ යෙදුණා. ස්වල්ප වේලාවකින් ආශ්වාස ප්‍රශ්වාසයේ සිහින් වුණා. සිතුවිලි අඩු වී ගියා. මස්පිඩු ක්‍රමයෙන් ලිහිල් වුණා. දුරකථන සංවාදයේ ශබ්ද ඇසුණාට එයින් සිතුවිලි සංස්කරණය වීම අඩු වුණා. දුරකථන සංවාදයේ නතර වීමෙන් පසුද භාවනාව දිගටම නොකඩවා කරගෙන ගියා. භාවනාව වැඩි දියුණු කර ගැනීමට උපදේශක් ලැබේවා. ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා. සාදු සාදු සාදු. අතින් දැකපු එක වේදිකාව ඉස්සර දැක්කයි කියලා කිව්වත් පස්සේ දැක්කන කිව්වත් දෙකම concept එකක් විතරයි. ඉතින් ඒ වගේ ගන්න concepts එහෙම නැත්නම් ඒ සංකල්ප හැමදාම අභියෝගයට ලක් වෙනවා. ඒ කියන්නේ ඒව අනිත්‍ය භාවය. අපි මේවා ස්ථිර කරන්න හදන ඉස්සරහින් ඉඳලාමයි දැක්කේ. නෑ පස්සේ ඉඳලාමයි දැක්කේ කියනවා මේ දෙකම නිකන් හුදු අදහස්. ඉතින් ඔය අල්ලගෙන රණ්ඩු කරන්න දෙයක් නෑ. අපි බලන බැල්මට තියෙන අවශ්‍යතාවය එහෙම නැත්නම් සූදානම් ශරීරේ තියෙනවනම් කොහෙන්ද බැලුවත් එකයි. ඒක නිසා කුන්තුරතර සංඝාදයට සම්බන්ධ වුණත් එකයි, තව කවුරු සම්බන්ධ වුණත් එකයි, එයා හිමීට කතා කරත් එකයි, අයියෙන් කතා කරත් එකයි. සතිය වෙන්නට පස්සේ ඔක්කොම වලගොඩලි සමතල වෙලා යනවා. ඒ නිසා ওই ක්‍රමයේම දිගට කරන්ඩ ඔය වාර්තාකරණය හොඳයි. එතකොට අහල පහල ඉන්න අයටත් කමටහන් සුද්ධ වෙනවා. ඒ නිසා උනන්දු වෙන්න කාරණාවක් තියෙන්නේ. උනන්දුවෙන් ඉදිරිය බලන්න කියලා කියතේ. ලිඛිත ප්‍රශ්න එපමණයි ස්වාමින් වහන්සේ. ඔතේ අපිට අත උස්සලා තියෙන කට්ටියට රජිකා මම හිතන්නේ ඉස්සල්ලාම අතිස්සේ. රජිකා ඔයාට අන්මියුට් දැන් අන්මියුට් කරන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. මාව ඇහෙනවද ස්වාමින් වහන්සේ? ඇහෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ මම මේ මගේ මේ පහුගිය රිට්‍රීට් එකේ ලැබපු අත්දැකීමක් කියන තමයි මේ අවස්ථාව ලබා ගත්තේ. ඇත්තටම කියනවා සාමාන්‍යයෙන් මම රිට්‍රීට්ස් වලට ගියාම කම්ප්ලීට් සයිලන්ට් යනවා. ඒ වුණාට මේ රිට්‍රීට් එකේ මට ඇත්තටම එහෙම කම්ප්ලීට් සයිලන්ට් ඇතුලේ මම කතා කරන්න නැතුව හිටියට මේ ඊමේල් වලින් කතා කරන්න සහ දාන වෙලාවෙත් උදව් කරන්න සිද්ධ වෙච්ච නිසා මේක අර වෙන කලින් ගිහපු රිට්‍රීට්ස් වලට වඩා පොඩි වෙනසක් තිබුණා. ඒ අතරේ මම අන්තිම දවසේ ලැබපු අත්දැකීම් දෙකක් කියන්නේ මට අවස්ථාව උදා කරගන්න ඕනුනේ. මම දැන් කලින් රිට්‍රීට් එකේදී මීට කලින් 2021 රිට්‍රීට් එකේදී මට මතකයි මම ප්‍රකාශයක් කරා ඔබ වහන්සේට මේ මම සක්මන් කරනකොට සහ පාරයන්කේ ඉන්නකොට පාරයන්කේ හරි සක්මනේ හරි ඉන්නව ගමම්ම මේ කුරුල්ලන්ගේ ශබ්ද ඇහුණ මට සහ එතන ඉඳගෙන කුරුල්ලෝ කී දෙනෙක් ඉන්නවද ඒ වගේ ශබ්ද සහ ඒ මගේ මූල කර්මස්ථානයේ අතර අවධානය එකවර තියාගන්න පුළුවන් කියන ප්‍රකාශයක් මම කරා. දැන් මේ පාර මම අන්තිම දවසේ උදේ සක්මන් කරනකොට මට ඔන්න කුරුල්ලෝ 3 දෙනෙක් වගේ නිකන් පොඩි සාකච්ඡාවක් වගේ යනවා එතන. ඒ අතරේ මට රැහැයියෙක්ගේ සද්දයක් ඇහුනේ. වගේම එදා කට්ටිය බඩුවාස් කරනකොට බඩුවාස් කරගෙන කට්ටිය යන සද්ද ඔය සද්ද 3-4ක්ම ඇතුලේ මම සක්මන් කරන බව දැනගෙනම සමහර වෙලාවට මගේ පරයන්කේ තියෙනකොට මූල කර්මස්ථානයේ වෙන නාඩි වැටෙන ස්වභාවය කියන මේ ඔක්කොම ටික එකවර අත්දකින්නවා වගේ මම දන්නවා කියන්නේ මේ අනුමාන ඥාණයෙන් මම දන්නවා ඒ ඔක්කොම එකවර වෙන්නේ නැහැ කියන එක. ඒ වුණාට මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් එක දැක්ලා නැහැ. වුණාට ඒ හැමදේම එකවර අත්දකින්නවා වගේ ස්වභාවයක් අත්දැක්කා. පළවෙනි කාරණේ විදිහට මට ඒක ඔබ වහන්සේට ප්‍රකාශ කරන්න ඕන කියලා හිතුණා. දෙවෙනි කාරණේට ඇත්තටම මේක concept එකක්ද reality එකක්ද කියන මට හරියටම දන්නේ නැහැ. ඒ වුණාට අන්තිම දවසේ මම පරයන්කේ ඉන්නකොට දැන් ස්වාමීන් වහන්සේ අපේ අභ්‍යන්තර ආයතන සහ බාහිර ආයතන ගන්නකොට අපි දැන් ශබ්දයක් නම් මොකද්ද, රූපයක් නම් මොකද්ද, සුවඳක් ස්පර්ශයක් නම් මොකද්ද කියන එක ගැන අපිට දල අවබෝධයක් තියෙනවනේ. හැබැයි මට මේ මෙච්චර කාල හිතලා තිබුණේ නැහැ සිතුවිල්ලක් කියන එකේ කොහොමද ඒකේ රූපේ, ඒකේ ස්වභාවය කොහොමද කියන එක මම කවදාකවත් හිතලා තිබුණේ නැහැ. හැබැයි අන්තිමකොට මට තේරෙනවා මට සිතුවිලි කියන්නේ මේ එක්තරා විදිහක චිත්ත, ඒ කියන්නේ හිතුවිල්ලක් වෙනකොට මට චිත්ත රූපයක් තමයි සම්බන්ධයෙන් දැනෙන්නේ වගේ දෙයක් දැනුණා. හැබැයි දැන් එහෙම ඒ සිතුවිල්ල එනකොට ඒ චිත්ත රූපේ දැනෙනකොට ඒක හරි ඉක්මනට රැපිඩ්ලි වෙනස් වෙනවා. මම කලින් දැකලා තියෙනවා මෙතන කොහෙවත්ම නැති එකකට මෙතන ඉන්න එකකින් සිතුවිල්ල යන හැටි මම කලින් දැකලා තියෙනවා. මේ පාර මට එහෙම අත්දැකීමක් ලැබුණේ නැහැ. හැබැයි මම තවත් දෙයක් මට ප්‍රත්‍යක්ෂ වුණා කියන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේ ලෝකේ දන්න හැම දෙයකටම නිකන් සංඥා විදිහට අපි හිතින් මවාගෙන තියෙනවා දෙයක් කියලා මට හිතුණා. ඒක දැනුනේ ඇත්තටම දැන් ඔය මම ආධුනික වැඩසටහන අපි ඉරිදර කරාට මම ඒකේ සමහර අයව දැකලා තිබුණේ නැහැ. කටහඬින් තමයි අහලා තිබුණේ. කවුරුනේ ස්වාමීන් වහන්සේ දැකලා තිබුණෙත් නෑ. අතට මේ ඉංග්‍රීසි වැඩසටහන කරනකොට තමයි උන්වහන්සේ දැක්කේ. එතකොට දැන් ඒ පුද්ගලයෝ අපි දකින්න නැති වුණාට ඒගොල්ලන් ගැන මේ සංඥා අපි හිතෙන් හදාගෙන තියෙනවා. එතකොට හිතුවිල්ලක් එනකොට ඒ පුද්ගලයෙක් ගැන කවුරු හරි ගැන එතකොට එන්නේ චිත්‍ර රූපයක් වගේ කියන දෙයක් මට මේ ওই පරයන්කේකදී දැනුණා. ඒක මම දෙතුන් පාරක් උත්සාහ කරලා බැලුවා. මට ඒකම තමයි කියලා හිතුණාට ඒක හරියටම concept එකක්ද reality එකක්ද කියලා කියන්න මට හරියටම දන්නේ නැහැ. ඒත් එක්ක මට හිතිච්ච අනිත් තමයි මේ අපේ හිතුවිලි එනවා කියන එක නිකන් අපි හුස්ම ගන්නවා වගේ දෙයක්. ඒ කියන්නේ කොයි වෙලාවෙත් මේ හිතුවිලි එනවා ඉවරයක් නැතුව ඒක අපිට ඕන නම් අපි අර හුස්ම නවත්තලා අපිට හුස්ම control කරන්න පුළුවන් වගේ හිතුවිලිත් සමහර වෙලාවට control කරන්න අපිට පුළුවන් control කියන්නේ අපිට නවත්තන්න පුළුවන් අර නැත්නම් අපිට කැමති දෙයක් හිතන්න පුළුවන් විදිහට ඒක වෙනස් කරන්න පුළුවන් වගේද කියලාත් මට හිතෙන ඉතින් ওই කාරණා දෙක වහන්සේට ඉදිරිපත් කරන්න හිතන ස්වාමීන් වහන්සේ බොහොම තින් අවස්ථාව ලබා දුන්නා. ඒ තුනම concept සමයි. ඒක ඕක ඉදිරිපත් කරලා මේක මෙහෙමයි කිව්වොත් අනිත් දවසේ ආයෙ සැකයක් එනවා මම බොරු කිව්වද කියලා. නෑ මේ ඉදිරිපත් කරනට කියන්නේ අද වැටුනේ මෙහෙමයි. හෙට වෙනකොට ඕක වෙනස් වෙන්න පුළුවන්. එහෙම නැති ලෝකයක් නෑ. ඉතින් ඕකේ ස්ථාවර දෙයක් හදාගන්න හදපු ගමන් අපි වග වෙන්න වෙනවා. වගවීමක් ඕනේ නෑ. ඔක්කොම වෙනස් වෙන සුළුයි. එහෙම නැත්නම් ඉතින් අන්ධ જાත්‍යන්ත පුද්ගලයෙකුට හිතන්න බෑනේ. ඔහොම කියොත් මොකද එයාට චිත්‍ර රූපයක් නෑනේ. නමුත් මේ මිනිසුන්ටත් තියෙනවා. ඒ නිසා ඌව තමයි එක facets. ඒ විදියට බැලුවොත් ඒකමයි පේන්නේ. ඒ නිසා ඒක ප්‍රත්‍යක්ෂ වුණයි කියලා තමයි අපි හිතන්නේ. මොන ප්‍රත්‍යක්ෂයක්ද? මෝඩකම, තකතිරකම, තහවුරු වීම තමයි වෙන්නේ. නමුත් ඔක්කොම වෙනස් වෙන දෙයක මේ චිත්‍රපටයේ එක ජවනිකාවක් විතරයි කියලා දැනගත්තාම
ජීවිතේටම සමාව දෙන්න පුළුවන්. ටිකටෝම සාදර වෙන්න පුළුවන්. හැමදාම සජීවීව ඉන්න පුළුවන්. ඒ නිසා ඔය conceptsමයි ඒ වගේ එක එක facets ආකාර පඤ්ඤාති කියලා වල කියනවා. අපි යනවා ඊගාවෙකට. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං ඔබ වහන්සේට සාලබත්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. ඔබ වහන්සේගේ ඊයේ දේශනාව පිළිබඳව පොඩි ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ. මම තේරුම් ගත්ත විදිය හරිද කියලා දැනගන්නයි ඕනේ. ඔබ වහන්සේ දේශනා කරා සලායතන වලට අරමුණු එනකොට ඒක එන්නේ මනාපත් එක්කමයි කියලා. එතකොට දෙකෙන් එකයි නේද ස්වාමීන් වහන්සේ එක වෙලාවක වෙන්නේ කියන මොකද මට ඇහිච්ච විදිහට මට තේරුණා ඔබ වහන්සේ කියන්නේ දෙකම තියනවා කියලා. ඒනොට දෙකෙන් එකයි නේද එක චිත්තක්ෂණයක තියෙන්නේ කියන එක තමයි මට උත්සාහ කරලා බලන්න. ඔය ටික ඔළුවට දාලා උත්සාහ කරලා බලන්න. එතකොට එකක්ද දෙකක්ද නැත්නම් දෙකේ සංකලනයක්ද මනාපමනාප දෙකද මනාපද අමනාපද තුනක්ද ඕනද පහක්ද 118ක්ද ඕන එකක් දාන්න පුළුවන්. ඒ නිසා ඔය එක තියාගෙන තමන්ම භාවනා කරලා බලන්න පිට කවුරුත් කිව්වට ඒක ස්ථාවර නැහැනේ. ස්වාමීන් වහන්සේ දැකලා තියෙන්නේ නම් එක චිත්තක්ෂණයක තියෙන්නේ එකයි කියලා. හරි ඒක තමයි ඒක මට කියන්න දැන්. ස්වාමීන් වහන්සේ ඔහොම කිව්වට ඔබ වහන්සේ දන්නේ නැත්නම් දැනගන්න එකයි තියෙන්නේ. හැබැයි ඒකේ කියලා ස්ථාවර වෙන්නේ හොයලා බලන්න. එහෙම ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි බොහොම තෙරුවන් සරණයි. රාධිකා අවසරයි ස්වාමීන් වහන්සේ. රාධිකා. ස්වාමීන් වහන්සේ මම ඉංග්‍රීසියෙන් අහන්න ප්‍රශ්නේ කමක් නැද්ද? ඇහෙන්නේ හයියෙන් කියන්නේ. I will first talk about my walking meditation. I enjoy walking and walking meditation in the outdoors. But due to the unusual extreme weather we had in the last 3 to 4 months, I have been walking inside on a carpeted or hardwood floor, which is shorter. I place my attention on the sole of my feet as I walk. Can identify the left and right foot and the qualities of the great elements as I walk. Can also observe the weight of the body shift from foot to foot and the intention to stop and turn at the end of the corridor. I also notice a subtle sensation on my face, which is accompanied by a cooling of the face. When this happens prominently, my attention is drawn away from the feet to my face, and I notice the qualities of the elements such as cool and warm, etc. at my nostrils. I bring back my awareness to the feet after some time. I am also aware of thoughts from time to time. I bring awareness back to my feet and the sensation on the sole when this happens. Lately, I have found a similar occurrence when listening to a Dhamma talk. After some time of focused listening, my awareness is drawn to the subtle sensation on my face accompanied by a cooling sensation. I am also drawn to my breath and the elements and in and out breath. I also notice vibrations which arise and pass away very quickly, running down either side of my body. When these are prominent, the sound of Dhamma talk fades away. I get back to focusing on listening when they are not available. I also notice thoughts, but they are inconsequential. They arise and pass away, but I cannot remember them. The quality of my mind is neutral. I do not observe desire or aversion. This does not happen on every Dhamma talk I listen to. Please advise me on improving my walking meditation. Thank you, Bhante. Much merit to you. So you are still finding the shapes and the manners in the walking meditation. Once that is developed, once that is come up to the maturity, it will merge with other thoughts, sounds, pains, everything entertain, arising and passing away, arising and passing away. There is no walking as an object, everything is that. So now mind is about to go into that. Still your mind is much worried about the walking and consider others as external or distractions. So try to keep in the track with the walking, that's good.
But invariably it will lead to the situation whereby you can see the natural characteristics, the rising and passing away. Rising and passing away wise, thoughts are the same. Pains are the same. Sounds are the same. Left and the right are the same. So you have to go prepared for that kind of a maturity, and easily you can go beyond walking meditation. So the groundwork is now ready. You have to go with that prepared mind. That is what my remark. Thank you, Bhante. Can I ask my sitting meditation too? My sitting meditation was rather boring in 2021. My breath was usually very short when I sat down to meditate. I could identify the in and out breath and the cool, warm and the dry, moist sensation of breath at the nostrils. But I could not observe the gap at the end of the in and out breath. After some time, the short breath became very subtle. After that, I tended to fall asleep. Sometimes I was aware of nodding and sometimes I was not. After I increased my walking meditation, at that time I was not doing much walking meditation, about 20 minutes or so. After I increased my walking meditation, I was more alert and aware in sitting. I started to feel vibrations on either side of my body from time to time, and also the sensation on my face. These arose and passed away very fast and always left a cooling sensation. Because of these observations, I did not fall asleep. However, there were days when I did not feel these qualities of elements. Sometimes when breath was subtle, I fell asleep and only realized that I was asleep when the alarm went off. Please advise me on improving my sitting meditation. Thank you, Bhante. Much merit to you. The sitting meditation also, when you develop, at the beginning you can see the difference between the in-breath and out-breath. As you advance, you can see the in-breath versus in-breath, out-breath versus out-breath. They become subtle, gross or medium. So once that gone up to a very subtle form, sitting vibration, walking vibration, talking vibration, all the vibrations are the same. So you get merged, you get mixed up, you get bogged down in all the vibrations, whereby you can't understand whether I am sitting or walking. But your mind is resisting that. That is the problem. You try to keep walking separately, sitting separately, in-breath separately, out-breath separately. Good. At the beginning, that is what. But after a while, you will come up to the natural characteristic, everything is same. That is we call system approach. Your mind is utterly resisting it. Your mind is not prepared for that. Please let that happen. Everything is nothing but one. So that understanding will make the system approach. It is not that available, not that experiencing, but mind is resisting. So therefore, without that resistance, just go there. That time there won't be any sleeping. You may understand this is what happens. Your mind resisting, that is why the sleepiness, that is why the boredom, that is why the monotony. But if you go prepared, your personality will be changed and you can proceed easily because experience is at your fingertip. The inner resistance or phobia is the what you have to go in concern with. Be prepared. That's all. Thank you, Bhante. Much merit to you. Welcome. Saranai. Everyone Saranai, everyone Saranai. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි මට මේ ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න ඕනේ මීට දවස් 8කට විතර කලින් මම වැඩ කරන තැන මට කිව්වා අද සිකුරාදා උදේ මේ මීටින් එකකට එන්න කියලා මම ඉතින් මට කියපු ගමන්ම මේ මම සාමාන්‍ය සතිමත් බව සාමාන්‍ය ජීවිතයේ ටිකක් හොඳට පුරුදු කරන්න උත්සාහ කරනවා කියපු ගමන්ම තේරුණා මේක සමහර වෙලාවට මේ රස්සාව මම මේ රස්සාව රැකියාවෙන් අයින් වෙන තත්ත්වයක් වෙන්න පුළුවන් කියලා මට ලොකු සැකයක් ආවා. ඉතින් මම මේක මේ සාමාන්‍යයෙන් කයර 100 පිටවාගෙනම තමයි පෞගේ දවස් ගානම හිටියේ. දැන් අද උදේ ඇත් එක්ක කතා කරාම ඒගොල්ලෝ කිව්වා මේ ඔයාගේ රෝල් එක රිඩන්ඩන්ට් කරනවා රිඩන්ඩන්ට් පැකේජ් එකක් ඔෆර් කරනවා කියලා. එතනදී මට මුලදී ටිකක්
හිතට ආවේගයක් ආවා. එතකොට මට තේරුණා මේ මීටින් එක ඇතුලේ මම අසතිමත් ඉන්නවා කියලා මට දැනීම තිබ්බා. ඒක කරන කතා බහ එහෙම ඉවර කරලා අන්තිමට එනකොට මට තේරුණා මේ මම මේකට නොදැන හෝ මගේ සතිමත් බව විසින් මාව නිකන් පෙර පුහුණුවක් දීලා පෙර ගයිඩන්ස් එකක් දීලා තියෙනවා කියලා. ඉතින් මට තේරෙනවා අර කාලයක් සතිය දිනු කරනකොට එක තැනකදී සතියේ ඉදිරියට වෙන දේවල් වලට අපිව පුහුණු කරන්න වගේ ඉදිරිපත් වෙනවා. අර ස්වාමීනාංශ කියනවා වගේ සියල්ල කර දෙන මහයමති වගේ මේ කෙනා මේ සතිය කියන කෙනා දෙය අපිව ඉදිරියට සූදානම් කරගෙන යනවා. ඉතින් මේක ඒ විදිහට දැන් රැකියාව නැති වුණා කියලා මට විශේෂ බයක්වත් එහෙම දෙයක් ඉන්නේ නැහැ. ඒකත් මට පුදුමයක්. සාමාන්‍යයෙන් මෙහෙම තත්ත්වයකදී මමත් බලාපොරොත්තු වෙන්නේ මගේ හිතට මෙහෙම වුණොත් කම්පාවක් ඇති වෙයි කියලා. එහෙම කම්පාවක් ඇති වෙන්නේ නැහැ. මම දැන් මොහොත මේ සිහිය පිහිටවනවා විතරයි කරන්නේ. ඉතින් මට මේ කියන්න ඕනේ ස්වාමීන් දැන් කවුරු හරි නිවන අදිෂ්ඨාන කරගෙන මෙහෙම සතියට මේක බාර දීලා හිටියොත් එයාව නිවනට ගෙනියන්න තරම් නිර්වාණ කාරක ශක්තියක් සතිය තුළ ඇති. මට මේ තරම් උපකාරයක් සිද්ධ කරන්න හැකියාව තිබුණා නම් කියලා. ඒ නිසා ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේට ප්‍රණාමයක් විදියට මේක අවස්ථාවේදී මේ ප්‍රකාශය ඉදිරිපත් කරන්න කැමතියි. ඔය වෙන දෙයකට සූදානම් කරනවා කියලා කියන්නේ අනිත්‍යයට සූදානම් කරලා වෙන්නේ අනිත්‍ය විතරයි. ඉතින් කොයි එකට සූදානම් වුණත් අනිත්‍යයට සූදානම් මනුස්සයා සූදානම් ශරීරේ. අපිට මේවා එක එක දේවල් වුණාට කම්පැනි අධිකාරියට ඔච්චර ලොකු දෙයක් නෙවෙයි යෝග. සුපර්වයිසර්ටත් ඔච්චර ලොකු දෙයක් නෙවෙයි ඒක. අන්තිමට වන්ට ඔයත් ඒක ලොකු දෙයක් නෙවෙච්ච දවසේ සුපර්වයිසර් කෙනෙක් වෙනවා. කම්පැනි අධිකාරියෙක් වෙනවා. ඔය මොනවා වුණත් ජීවිතේ වෙනස් වෙන්නේ නැහැ. සත්ත පහක වෙනසක් වෙන්නේ. ඕක තමයි අනිත්‍ය කියලා කියන්නේ. ඉතින් අනිත්‍යට බය තියෙනකොට තමයි ඔක දුකක් වෙන්නේ. අනිත්‍ය බාරගත්ත දවසේ අපි දුක්ඛ සත්‍ය අවබෝධ කරා වෙනවා. ඒ නිසා බය වෙන්න එපා. ඔය වෙලේ දේවල් අතපය හයිය තියෙන වෙලාවේදී සිද්ධ වෙච්චාම හොඳයි. අපිට දැටි වෙන වෙලාවක උනත් එමෙ ලෑස්ති තින් මනසකින් අලිය අවුලයි. ඉෂා කෙලවෙන හරියක් කෙලවෙච්චාවයි. කෙලවෙනකොට සතිය තියෙනවනේ. සතිය තව තවත් තීව්‍ර වෙනවා. මේගේ ප්‍රකාශන කරනවායි කියලා කියන්නේ සතියේ බලමයි මේ ඉදිරිපත් වෙන තැන. බුදුහාමුදුරෝ සජීවී වෙන තැන. ධර්මයේ සජීවී වෙන තැනක් අපි ඔය කරලා බෑව ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න ඕනේ. අනිච්චං කියන එක වළක්වන්න අපිට කොන්දපණ මදි. හැබැයි හැඩ ගැහෙන්න පුළුවන්කම තියෙන. ඒක තමයි එන දෙයට සූදානම් වෙනවා කියලා කියන්නේ. ඒකට තමයි අපි කියන්නේ සූදානම් ශරීරය. ඒකට තමයි අපි කියන්නේ අප්‍රමාදී කියලා. හොඳයි. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම ස්තුතියි. ඊතරුවන් සරණයි. උන්වහන්සේට හොඳයි. උදේ එහෙනම් අපිට වෙන ප්‍රශ්න නැති නිසා අපි ස්වාමීන් වහන්සේ අවසරයි ඔබ වහන්සේව වන්දනා කිරීමට. පොඩ්ඩක් ඉන්න අපිට මට තියෙනවා රාධිකත් ඉන්නවා මෙතන නිරෝෂ් ඉන්නවා. උදේ ඉන්න අපි මීඩියා එක පිළිබඳව ගෲප් එක පිළිබඳව වැදගත් තීන්දුව වගේකට ප්‍රගතිශීලී තීන්දුව වගේකට යනවා. යමින් ඉන්නවා. ඒක තමයි ජගත් නදීප් සහ චමිලා ඊයේ ප්‍රොපෝසල් එකේ වෙලා තියෙනවා. කොහොමද අපි ඉස්සරහට මීඩියා ටීම් එක වැඩ කරන්නේ කියලා. ඒක තනිකර දැන් සභාපතිට දෙන්නේ නැහැ. මගේ අතේමයි කන්ට්‍රෝල් වෙන්නේ. මම ඒකට උත්තරයක් බැන්දා. ඒකට මම කැනඩා කට්ටියට මම කොපි කරේ නැහැ. අරහින් අප්‍රූව් වෙලා ආපු ගමන් මම කොපි කරනවා. මම කිව්වා මට හම්බුණා කැනඩා වලින් බඩු ටික. ඒක අපි ඇත්තටම මෙල්බන් වලින්ම සල්ලි ඉල්ලගෙන ගන්න ගිහිල්ලා ඔය බේස් එක නැත් හරි ගියේ නැති නිසා ගන්න තීන්දුව කරත් ගත්තේ නැහැ. ඒ නිසා අපි ළඟ ඒ සල්ලි ටික තියෙනවා. මේ බඩු ටික තියෙනවා. එතකොට දර්ශනයි ධම්ම කුසල ආමතුරුයි යා කන්දකාඩු කැම්ප් එකට ඒ යන වෙලාවේදී දෙන්න එකතු කරලා මම කිව්වා මාස්ටර් ට්‍රේනින්ග් ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න මීඩියා ටීම් එකට මේ බඩු ටික දෙන්න. ඒක දැන්ට ලීඩ් කරන්නේ දර්ශන. මම කිව්වා ඒකට ඇඩ්වයිසර් කෙනෙක් විදිහට කුසල ආමතුරුව තියාගන්න. කන්දකාඩු ගිහිල්ලා අද කිව්වා බොහොම සාර්ථකයි කියලා. එහෙම කෙරුවට පස්සේ අනික ඔක්කොම මාස්ටර් ට්‍රේනින්ග් ගෲප් එකට දානවා අපි. දාලා ඒගොල්ලෝ වැඩ කරන්නේ මෙල්බන් වලින් එන උපදේශ අනුව. අපි ළඟ තමයි නිසරණ වනේ නැත්නම් සතිපාසලේ තමයි සෙන්සර් ගෲප් එක තියෙන්නේ. මොන මීඩියාකට දැම්මත් ඒ සෙන්සර් ගෲප් එකක සෙන්සර් කරනවා. මේ දවස්වල අතර ඒගොල්ලොත් බැහැලා වැඩ. මොකද සප්ලයි ඩිමාන්ඩ් දෙක අතර පොඩි ગેප් එකක් ආවා. ඒක හරි හොඳයි. ඒතකොට තිබුණු channels ඔක්කොම කඩලා ගියා. අලුතෙන් channels එන්න ගත්තා. අලුතෙන් මිනිස්සු එන්න පටන් අරගත්තා. ඉතින් හෙට මං හිතන්නේ තානිද වෙනකොට රූපයිනේ එකනත් එනවයි කියලා තියෙනවා භාවනාවට. ආපුවම මිට කතා කරන්න පුළුවන්. මම මේ ටික කියන්නේ ඒ අතරමැද රංජන්ගේ යෝජනාවක් තිබුණා ලංකාවේ ටීම් එක වගේ මෙල්බන් ටීම් එක යටතේ හැම රටේම මීඩියා ටීම් එකක් හදාන්න. ඉතින් ඒක හදනවා නම් මම මේ කතා කරනකොට අහුම්කම් දෙන අය තමයි ඒකට වැඩ කරන්නේ. ඒ ගැන දන්නේ. ඒක නිසා ඕගොල්ලෝ අතරේ
මම එවන්නම් ඒ ස්ට්‍රක්චර් එක දාලා මීඩියා ටීම් එකක් හදන්න. ඒකල්ල විශේෂයෙන් පොඩි ළමයින්ට වැඩේ බාර දෙන්න. ඒගොල්ලෝ ඒකට වීඩියෝ හදනවා, කවි කියනවා, චිත්‍ර අඳිනවා, ඔක්කොම කරනවා. ඉතින් ඒ වගේම අලුතෙන් රේඩියෝ channel එකක් පටන් අරන් අපිට හැමදාම පැයක් අපිට දෙන්න හදනවා. ඉතින් මගේ අදහස තියෙන්නේ මාස්ටර් ට්‍රේනින් ගෲප් එක 24ක් තියෙනවා දැන් අපිට. 24ට මාසෙකට දවසට එක ගාණ දෙනවා. ඒතර දවස් 24ක් ඒගොල්ලෝ රන් කරනවා. හැම ප්‍රෝග්‍රෑම් එකකටම මම හරි මේ සතිපාසලේ කවුරු හරි විනාඩි 20ක් 30ක් ගන්න. ඒක ලියලා දිගට කරගෙන යන්න. මේ ටික තමයි දැන්ට මීඩියා ගැන කතා කරන තියෙන්නේ. අමතරව මිලින්ද පතිරණ එයා වෙනම වීඩියෝ සීරීස් එකක් හදනවා සති සම්පජඤ්ඤේ සතිපාසලේ පෙර ගමන ගැන. එයා අපෙන් අවසරේ විතරයි ඉල්ලන්නේ. එයා ටීම් මේ ස්ටුඩියෝ එකකුත් හදන්න බලාපොරොත්තු වෙනවා. අවුට්ඩෝර් ෂූටින් නැතුව ඉන්ඩෝර් ෂූටින් කරන්න. එතකොට මේ උපකරණ ටික නිසා සබරගමුව දැන්ට කරගෙන යන ළමයින්ගේ වැඩසටහනට ලොකු බූස්ට් එකක් එනවා. ඉතින් ඒගොල්ලන් කියන ඒගොල්ලන්ට හම්බ වෙන්න ගයක් කුලියට අරන් දෙන්නයි කියලා. සබරගමුවේ කොයිද ඒ ටවුමේ මං කව ටවුමේ ගන්න එපා. පන්සලක හරි කොයි හරි කරලා ටීම් එක හැදුනට පස්සේ හරියනකොට අපි ගමු. එහෙම නැතුව ඒව ප්‍රසිද්ධ කරන්න යන්නේ නැතුව පුළුවන් තැනක ටීම් එක වැඩ කරන්න අරින්න. වැඩ කරනකොට අවශ්‍ය පහසුකම් ටික දෙනවා. ඒ අතරම මේ වයිම ගෲප් එකත් හොඳට දැන් ස්ට්‍රෝං. ඒගොල්ලොත් ඉල්ලා හිටින අපෙන් එතන දැන් පොඩි ඉඩම් කැලලක් තියෙනවා කියලා අරගෙන දෙන්නයි කියලා. අරන් දුනොත් ඒගොල්ලත් එතන එස්ටැබ්ලිෂ් කරනවා. සතිපාසලයි ඔය මීඩියා ගෲප් එකයි. ඒ නිසා මීඩියා ගෲප් එක අපි එස්ටැබ්ලිෂ් වුණොත් මට හිතෙනවා යථා කාලෙදී අපි මීඩියා channel එකක් පටන් ගනී කියලා. රේඩියෝ එකක් හරි ටීවී channel එකක් හරි මොකද ඒක එච්චර ඊටන් යන වැඩක් නෙවෙයි ලංකාවේ ගහක් ගන්න තියෙනවා දැන්. නමුත් ඒට යන්න ඉස්සෙල්ලා මේ වෙන්නේ සේනා සංවිධානයේ. ඒ නිසා කණ්ඩායම කට්ටියත් එකතු වෙලා මීඩියා සම්බන්ධව ටීම් එක හදන්න ස්ට්‍රක්චර් එක පිළිබඳව ඒ ජගත්ලගේ නදීප්ලගේ ડોකියුමන්ට් එක මම ඔයගොල්ලන්ට එවන්නම්. ඒක ඊයේ තමයි ඒගොල්ලෝ එකතු වෙලා සාකච්ඡා කරලා එවලා තියෙන්නේ. ඒක මට අනවුන්ස් කරන්න ඕන වුණා. ඒකයි මම කිව්වේ පොඩ්ඩක් මට කියන්න දෙයක් තියෙනවායි කියලා. හොඳයි ස්වාමීන් වහන්සේ. ඊමේල් එක මටත් කොපි කරලා තිබුණා. ඔව් එහෙම නෑ. ඒතකොට මම හිතුවේ මට ඒක බලන්න බැන්නා මට රට ගාලා මම දාපු ඊමේල් එක දැම්මයි ඔක්කොටම. එන උදේට ලැබිලා ඇති මම දාපු ටිකත්. ඔය මම කියපු ටික තමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි. හරි එහෙනම් අපි වෙලා ගන්නවා. බාබ මේක අපට අසුන්ත කරන්න. සන්තෝෂයි ඒක සම්බන්ධ වෙන්න ලැබිච්ච එක අපි ඔක්කොම එකතු කරගෙන අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වෙලාවක් තිබේද වන්දනා කිරීමට? අපි ඒක අද නතර කරමු. දැන් වැඩ තියෙන නිසා අපි දෙමු කුසලට. කුසලාමතුරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මානෙල් අපිට වෙලාව නැති නිසා අපි මේ ප්‍රශ්නේ පුළුවන් නම් අපි ඊගව දවසේ අහමු. මොකද ස්වාමීන් වහන්සේලා වඩින්න ඔමුණා තිබුණ නිසා. සමා වෙන්න. හොඳයි අපි පටන් ගමු. සාදු සාදු සාදු. එහෙමනම් අවසරයි අපේ ධම්ම කුසල ස්වාමින් වහන්සේගෙන් නැවත වතාවක් සියලු දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන අතර දෙවනි අපේ වැඩසටහනේ දෙවනි භාගය ධර්ම දේශනා වැඩසටහනේ ආරම්භ කරන ලෙසට ධම්ම කුසල ස්වාමින් වහන්සේගේ දෙපා නැමෙයි ආරාධනා කරමි. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි අදත් අපිට වෙලාවක් ලැබිලා තියෙනවා මේ විදිහට ධර්ම දේශනාවක් සඳහා. ඉතින් ඒ සඳහා අපිට යම් කිසි වෙලාවක් ගත කරන්න පුළුවන්. ඉතින් මම එදා අහවර කරපු එදා යම් කිසි දුරක් අරගෙන ගිය සූත්‍ර දේශනාව අපි ඉදිරියේ තියෙනවා. ඉතින් පොඩ්ඩක් ඒ වටපිටාව මතක් කරගත්තොත් අන්න ඒ ස්වාමීන් වහන්සේ අවසානයේට යම් කිසි උපමාවක් දෙනවා. ඒ උපමාව අපි කලින් දවසක කතා බහ කරා. මොකද්ද? අන්න කියනවා මෙන්න මේ විදියට ගව ඝාතකෙක් හරි ගව ඝාතක අතවැසියෙක් හරි බොහොම සියුම් ගෙරි කපන කැත්තක් අරගෙන මේ මැරිච්ච ගව දෙනකගේ අන්න ඇතුළත සමටත් හානියක් නොකර පිටත හැමටත්
හානියක් නොකර මෙන්න මේ හමයි මසයි අතර තියෙන නහර පමණක් සියුම්ම කපලා අයින් කරනවා. කපලා අයින් කළා නැවතත් අර ගවහම මේ සතාගේ ඇඟ උඩින් දාලා කියනවා මොකද්ද ඔය ඉන්නේ ගව දෙන ඔය ඉන්නේ ඉඳපු විදිහටම ඉන්නේ කියලා කියනවා. එතකොට මේ කතාව සත්‍යද කියලා මේ ස්වාමීන් වහන්සේ අර ප්‍රශ්න උත්තර විදියට මේ මෙහෙණින් වහන්සේලා පිරිසකින් අහනවා. එතකොට මේ මෙහෙණින් වහන්සේලා කියනවා මේ නැහැනේ ස්වාමීනි. මොකද හේතුව අන්න අර හමයි මසයි අතර තියුණු නහර බැඳුන් ටික වෙන් කළා තියෙන්නේ. ඒවා තවදුරටත් නැහැ. ඒකින්ද කලින් විදිහටම ඉන්නේ කිව්වට එහෙම කියන්න හැකියාවක් නැහැ කියලා කියනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා නැගෙනහිරුනි මම මේ උපමාවක් දුන්නා. මොකද්ද මේ උපමාව? අන්න යම්කිසි කෙනෙක් මෙන්න මේ විදිහට අභ්‍යන්තර ආයතන 6ක් තියෙනවා. බාහිර ආයතන 6ක් තියෙනවා. ওই දෙක අතර තියෙන නන්දි රාගය, තණ්හාව යම්කිසි කෙනෙක් දුරු කරනවා. මොන ගෙරි කපන කැත්තෙන්ද? ආර්ය ප්‍රඥාව නැමැති ගෙරි කපන කැත්තෙන්. එහෙම නැත්නම් අපි කියමු සිහිය නැමැති ගෙරි කපන කැත්තෙන්. එතකොට මෙන්න මේ විදිහට වෙන් කරාම අන්න බාහිර ආයතන ටිකක් තියෙනවා, අභ්‍යන්තර ආයතන ටිකක් තියෙනවා. නමුත් අර සියුම් නහරවැල් නැති නිසා ඒ තැනත්තා කලින් විදිහටම ඔය ඉන්නේ කියලා කියන්න පුළුවන්ද? බෑනේ ස්වාමීනි, තණ්හාව නැහැනේ දැන්. එහෙනම් අන්න ඒ පුද්ගලයා සාමාන්‍ය ස්වභාවයෙන් කටයුතු කරනවා. වටවිටාව එක ගනුදෙනු කරනවා. මිනිස්සුන්ගේ කතා බහ වලට උත්තර දෙනවා. නමුත් මොකද්ද වෙනස? අන්න ඒ තණ්හාව නැත. අර විදියට නහරවැල් ටික පමණක් වෙන් කළා ඉවත් කළා තියෙනවා. ඒ ටික විතරක් අයින් කළා තියෙනවා. අභ්‍යන්තරහමට ආපදාවක් උනේත් නැහැ. බාහිර හැමට ආපදාවක් උනේත් නැහැ. අන්න නහරවැල් ටික විතරක් බන්ධනේ විතරක් කපලා ඉවත් කළා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ වෙනසක් මේ කෙනෙක් ඇති කර ගන්නවා කියන අදහස තමයි මේ ස්වාමීන් වහන්සේ දෙන්නේ. දැන් සමහර වෙලාවට අන්න බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා යම් කිසි කෙනෙක් ප්‍රශ්න අහනවා. මොකක්ද අහන ප්‍රශ්නේ? මේ රහතන් වහන්සේලා මේ විදිහට මේ ධර්මයේ සාක්ෂාත් කරපු කට්ටිය කියනවා මම කරනවා මේ විදිහට ප්‍රකාශ කරනවා. එතකොට මේ පිරිස මේ විදිහට ප්‍රකාශ කරන්නේ භාග්‍යවතුන් වහන්සේ මමත්වයක් නිසාද? ඒගොල්ලෝ ඒ විදිහේ තාම මේ මමත්වය අතහැරලා නැති නිසාද මේ විදිහට මම කරනවා මම කියනවා කියලා ප්‍රකාශ කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා එහෙම දෙයක් නිසා නෙමෙයි. අන්න මේ ලෝක ප්‍රඥාප්තියක්. ලෝක මතයක්. කුසලේන විජිත්වා. මෙන්න මේ විදිහට අන්න දක්ෂව දැනගෙන මේ රහතන් වහන්සේලා මම කියනවා මම කරනවා කියලා කතා බහ කරනවා. මොකක් සඳහාද? අන්න අර ලෝකයා සමග සම්බන්ධතාවය පවත්වන්න, ලෝකයා සමග අර විදිහට ගනුදෙනු කරන්න. ඒ සුදුසු විදිහට කටයුතු කරනවා, ඒ සුදුසු වචන පාවිච්චි කරනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ මමත්වයක් නිසා නෙමෙයි යොහම කරන්නේ කියලා අන්න ඒ විදිහේ පැහැදිලි කිරීමක් බුදුරජාණන් වහන්සේ කරනවා. ඉතින් ඔන්න ඔය කියන උපමාවත් එක්ක ඔය කියන ප්‍රතිපදාවත් එක්ක අපිට තව ටිකක් ඉදිරියට යන්න පුළුවන් මේ සූත්‍රේ. මේ ඊළඟට මේ ස්වාමින් වහන්සේ මෙන්න මෙතනින් පාදගත් මාර්ග දිගේ තමයි අරන් යන්නේ. මොකද්ද? මේ විදිහට ආර්ය ප්‍රඥාවක් පුරුදු කරනවා. ආර්ය ප්‍රඥාව නැමැති ගෙරි කපන කැත්තෙන් අර නහරවැල් සිඳිනවා. ඒ ප්‍රතිපදාව තමයි අපි හැමදෙනාම යෙදිලා ඉන්නේ. අන්න සිහියෙන් එළඹිලා සිහියෙන් වැඩ කටයුතු කරන්න, ඒ එදිනෙදින අවස්ථාව සිහියෙන් ඉෂ්ට කරගන්න උත්සාහයක් ගන්නවා. ඒ පිළිබඳ අවධානයකින් ඉෂ්ට කරගන්න උත්සාහයක් ගන්නවා. අන්න අර මුලා වූ මනසක් වෙනුවට අවදි භාවයක් තියෙන මනසක් අපි පුරුදු කරනවා. එතකොට බුද්ධ කියන වචනේ තියෙනවා මෙන්න මේ විදිහ අදහසක්. මොකද්ද? one who knows. තැනැත්තා දන්න කෙනෙක්, දැනුවත් භාවයක් තියෙන කෙනෙක්. ඔන්න ඔය විදිහේ අදහසක් තියෙනවා. මොකද්ද දැනුවත් භාවය? සමහරව හිතනවා මේ ලොකු ඥාන ලිස්ට් එකක් ගෙන හැර දක්වනවා. නමුත් ඊට වැඩි එහා ගියපු, ඊට වැඩි වටිනා දැනුවත් භාවයක් පිළිබඳ මෙන්න මේ බුදු හිතක ස්වභාවය. මොකද්ද දැනුවත් භාවය? අන්න ඇවිදිනකොට ඇවිදින බව දන්නවා. වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා ඉන්න බව දන්නවා. රාගේ
හිතවිලි ඒ විදියට හැඟීම් හිතට නැගිලාම ඒවා තියෙන බව දන්නවා. ඒ දැනුවත් භාවයේ තියෙනවා. ඒක අල්ලගෙන දඟලනව වෙනුවට ඒකට වැද ගන්නව වෙනුවට ඒකට වැදගෙන අන්න ඒ රාග ලෝකයක් හදා ගන්නව වෙනුවට රාගේ තියෙන බව දන්නවා. ඒ හිතටත් හිතවිලි එනවා, හිතවිලි තියෙන බව දන්නවා. එච්චරයි. දැන් අර කතාවක තියෙන මොකද්ද? බුදුරජාණන් වහන්සේට මෙන්න මේ විදිහේ කල්පනාවක් ආවලු. මේ බුදු වෙලා ඉවර වෙලා එතකොට මොකක්ද එන කල්පනාව? මේ රජවරු මේ විදිහට මේ ජනතාව පෙළනවා. මේ දැහැමින් මේ රාජ්‍ය කරන්න බැරිද කියලා ඔන්න විදිහේ හිතවිල්ලක් ආවලු. ඒතර එහෙම හිතවිල්ලක් ආවම අන්න පිටිපස්සෙන් කටහඬක් එනවා. ඒකනේ මේ හාමුදුරනේ මමත් කිව්වේ අපි ওই විදිහට මේ දැහැමින් රට කරන්න පුළුවන්. ඒ විදිහට හැකියාවක් තියෙනවා කියලා ඔන්න 아무තු විදිහේ කටහඬක් ඇහෙනවලු. කවුද මේ මාරයා? එම්බා මාරය මම ඔබව හඳුනනවා. එතකොට මේ හිතට නැగిලා ආපු හිතවිල්ල. ඒතර දැන් කාලේ මේ වටපිටාව දිහා බැලුවාමත් ඔය වගේ හිතවිලි එන්න පුරවන්නේ ඕන තරම්. බලන්න මේ පාලකයෝ ගසා කනවා, හොරා කනවා, කාලා පමණ දැනගන්න බැරි තරමට කාලාම ඉවර කළා. එතකොට මේ විදිහට මිනිස්සුන්ට යහපතක් කරන්න බැරිද? මිනිස්සුන්ට පහසුවක් කරන්න බැරිද කියන අදහසක් කෙනෙක්ට එන්න පුළුවන්. අන්න ඒ වගේ අදහසක් ආවා කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ අපි අහලා තියෙන අර විරුඩබ ඇවිල්ලා ශාක්‍ය මුළු පරම්පරාවම කැති ගන්නවා. කැති ගාලා අර තමුන්ගේ තියුණ ද්වේෂය එහෙම නැත්නම් බද්ධ වෛරය පිරිමසනවා. අර විදියට පාහෝදපු ලෑල්ල ලෙයින් හොදනවා. එතකොට මේ අවස්ථාවේදී අන්න බුදුරජාණන් වහන්සේ මේක වළක්වන්න උත්සාහ කරනවා. දෙවරක්. කොහොමද? අන්න අර දේශ සීමාව තියෙන්නේ ගඟක්. ගඟ එහා පැත්තේ කොළාඩු ගහක වැඩ ඉන්නවා. එතකොට මෙන්න සේනාව අරගෙන යුද්ධයට යනකොට අන්න මේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා. ඉතින් මේ විරුඩබ රජතුමා කුමාරයා කියනවා භාග්‍යවතුන් වහන්සේ ඇයි මේ ඔය කොළ නැති ගහක් යට වැඩ ඉන්නේ? මේ ගම් යුරේ මේ පැත්තේ තියෙනනේ හොඳ කොළ තියෙන ගහක්, හේවන තියෙන ගහක්. ඒක යට වැඩ ඉන්නකෝ කියලා මේ විදිහ ආරාධනාවක් කරනවා. ඊතර බුදුරජාණන් වහන්සේ කියනවා ඥාතීන්ගේ හේවනත් සැපයි. මොකද්ද මේ දෙන අර්ථය? අන්න තේරුම් ගන්න මේ කියන්නේ වෙන කතාවක් කියලා ඔන්න පළවෙනි පාර හැරිලා යනවා. ඊයාට මොකද අර හිත තුළින් අදින ඇදීම වැඩි. ආපහු වෙනවා. ආපහු වෙනකොට අර ගහයටම ඉන්නවා. දෙවෙනි පාරත් හැරිලා යනවා. තුන්වෙනි පාරත් එනවා. තුන්වෙනි පාර එනකොට බුදුරජාණන් වහන්සේ දන්නවා මේක මේ නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකට වැඩි එහා ගියපු බරපතල කර්ම විපාකයක් තමයි මේ පිරිසර ගැලපිලා එන්නේ. ඒක නිසා අන්න එදා වඩින්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ? අන්න හොඳට ගඟ තරණය කරගෙන ගිහිල්ලා අර විදියට කැටි ගාලා ඔක්කොම ශාක්‍ය කුලේම කැටි ගාලා අන්න තමුන්ගේ ඒ බද්ධ වෛරය නිවා ගන්න. එතකොට මේ අවස්ථාව හිතමු. ඒ අවස්ථාවේදී ඔන්න දැන් ඔය පණිවිඩය එනවා. මොකද්ද? මෙන්න මේ විදිහට මෙහෙම සිදුවීමක් වෙලා. ශාක්‍ය වංශෙම ඉවරයි, අහවරයි කියලා ඔන්න පණිවිඩයක් කියනවා. එතකොට මේ පණිවිඩය අහම අතීත මතක හිතට එන්නේ නැතුව ඇතිද? දුකක් වගේ දෙයක් හිතට අරමුණු වෙන්නේ නැතුව ඇතිද? ඒ විදිහ හැඟීම් පහළ වෙන්නේ නැතුව ඇතිද? ඒවා පහළ වෙනවා. නමුත් අන්න නිශ්ශබ්දතාවයෙන් මේ පණිවිඩය දරාගත්තා කියලා තමයි සඳහන් තියෙන්නේ. අර විදිහට අරමුණු නැగిලා එනවා. නමුත් ඒ අරමුණු අපිට අලෝන බන්ධනය කරන අන්න අර නන්දි රාගය තමයි නැත්තේ. ඒ විදිහට ආයතන ක්‍රියාත්මක වෙනවා. ඒව අතර නහර වැල් ටික තමයි නැත්තේ. අන්න එතකොට කෙනෙක් මේ ආර්ය ප්‍රඥාවක් පුරුදු කරනවා නම් අන්න ගෙරි කපන කැත්තක් අතරගත තැනැත්තෙක් වගේ මොකද කරන්නේ? මෙන්න මේ එන අවස්ථාවට මුහුණ දෙනවා. තමුන්ගේ මේ යථාර්ථයට මුහුණ දෙනවා. දැන් ඊයේ ඉස්කෝලේක විදුහල්පතිවරියක් මේ කාන්තාව කතා කරලා කියනවා මේ විදිහට නියෝජ්‍ය විදුහල්පතිවරියක් මම මේ ආයතනේ වැඩ කරන්න ගියාම හරි අමාරුයි. මේ ළමයින්ගේ විභාග කටයුතු තියෙනවා. ඊට පස්සේ මේ වැඩ වෙන්න ඕනේ. ඒව එකක්වත් කවුරුත් හොයලා බලලා කරන්නේ මම මේ විදිහට වෙහෙසක් අරගන්නවා. මට මේ රසාවත් එක්ක දැන් එපා වෙලා තියෙන්නේ. මොකද්ද හේතුව? මේ විදිහට කවුරුත් හොයලා බලලා වැඩ කටයුතු කරන්නේ අවශ්‍ය විදිහට මේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ කියන චෝදනාව තියෙනවා.
එතකොට මේ වැඩ කටයුතු අන්න මෙහෙ වෙලා අනාථ වෙලා. ඉතින් මොකද දැන්? එතකොට කියනවා අන්න මට මේ රස්සාවත් එක්ක පායලා තියෙන මම බොහොම හිතේ අමාරුවෙන් වෙහෙසෙන් මේ පහුගිය කාලෙම ගත කරේ කියලා අන්න තමුන්ගේ චෝදනාවක් ඉදිරිපත් කරනවා. එතකොට මෙන්න මේ යථාර්ථයෙන් පලා යන්න කෙනෙක් උත්සාහ කරනවා. කොහොමද හාමුදුරනේ මේකෙන් මං ඉවත් වෙලා යන්නේ? රස්සාවෙන් අයින් වෙලා ගියා නම් හරිද කියලා අහනවා. පෙන්ෂන් යන්න මට තව පොඩි කාලයයි තියෙන්නේ අවුරුදු කිහිපයයි. මං කලින් ඉල්ලුම් කළා පෙන්ෂන් යනවාද කියලා මේ කල්පනා කර කර ඉන්නේ. මොකද්ද මේ කරන්න හදන්නේ? අන්න තමුන්ට තියෙන යථාර්ථය රියැලිටි එකෙන් පලා යන්න තමයි උත්සාහය. ඒතකොට මේ ධර්මයේ එහෙම දෙයක් නෙමෙයි. ඒ විදිහට පලා යන දෙයක් නෙමෙයි. ඒ වෙනුවට කියන්න තියෙන්නේ ඕකෙම ඉන්න. ඔය පරිසරයේම ඉන්න. ඔය පරිසරයේ ඉඳගෙන ඔය වටපිටාවේ ඉඳගෙන අන්න අර නහර වැල් ටික විතරක් කපල ඉවත් කරන්න. නහර වැල් ටික විතරක් අයින් කරන ප්‍රතිපදාවකට එන්න. එතකොට අර දෙපැත්තේ ආයතන ගැටණේ වුණාට අර විදිහේ වෙහසක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ওই කතාව කොහොම හරි පැහැදිලි වුණාට පස්සේ මේ කාන්තාව කියනවා මොකද්ද? මම ඇත්තනේ ස්වාමීන් වහන්සේ මම මේ ඇඟට අරන් වැඩිනේ කියලා අන්න එයාගේ වචනෙන්ම කියනවා. මොකද්ද මේ ඇඟට අරන් වැඩි? ඉතින් ඔය ඇඟට අරගෙන වැඩි ස්වභාවයේ ඒ සාමාන්‍ය හිතක හැටි තමයි. ඒකට කෙලින්ම ඇඟට අරගෙනත් ඉවරයි. එහෙම නිකන් ගන්නවා කියලා ගැනුමක් නැහැ. බලනකොට අරගෙන නටලා තොইলෙන් නටලා ඉවරුණාට පස්සේ තමයි තේරෙන්නේ යකෝ මම මේක ඇඟට අරන් වැඩිනේ. මේ විදියට 80 මිලිපියක් දුන්නාට පස්සේ තමයි තේරෙන්නේ යකෝ මම මේක ඇඟට අරගෙනනේ. කියලා ওই විදියට ඔය හිතේ ස්වභාවය තමයි. නමුත් අන්න අර විදිහේ ප්‍රතිපදාවක යෙදෙන කෙනෙක් ටික ටික උත්සාහ කරනවා මොකද්ද? අන්න අර වගේ ගෙරි කපන කැත්තක් අතින් ගත්ත කෙනෙක් වගේ අර නහරවැල් පුළුවන් විදියට සිඳින්න. අර වටපිටාවෙම ඉඳගෙන මේ අපහසුතාවය තුලම ඉඳගෙන ඒක අතර තියෙන අර ගැටලීම ලෙහන්න උත්සාහ කරනවා. ඉතින් ඒ සඳහා තමයි සිහිය පිහිටගෙන වැඩ කටයුතු කරන්න කියන්නේ. ඒ සිහිය පිහිටවන වාරයක් පාසා අපි මේ ප්‍රතිපදාවේ තමයි එන්නේ. එතකොට සිතුවිලි එනවා, සද්ද එනවා, අර විදියට හිත වේදනා එනවා, වෙහෙස එනවා. නමුත් ඒ අතරින් නැවත ගමනක යෙදෙනවා. කරදර බාධක අතරින් නැවත ගමනක යෙදෙනවා. ඒක තමයි නිවැරදි ක්‍රමේ. ඒ සඳහා හොඳ උපමාවක් තමයි මෙන්න මේ ස්වාමින් වහන්සේ මේ විදිහට ප්‍රකාශ කරන්නේ. මේ විදිහට මාර්ගයක් පෙන්වලා දෙන්න. ඊට පස්සේ එහෙම කියලා එතනින් නවතින්නෙත් නැහැ. ඊට පස්සේ මේ ස්වාමින් වහන්සේ කියනවා මෙන්න මේ විදිහට ප්‍රතිපදාවක යෙදෙන කෙනෙක්ට මේ ආකාර බොජ්ජංග 7ක් ඇති වෙනවා. බොජ්ජංග 7ක් තමුන්ගේ හිත තුල මේ තැනත්තා වඩනවා මේ විදිහට මේ ප්‍රතිපදාවේ යෙදෙන කෙනෙක්. දැන් අපි හිතමු අර ආකාරයෙන් සිහිය ඉදිරියෙන් තියාගෙන ඒ විදිහේ කමඨහනක් අරගෙන ඒ විදිහේ සරල කමඨහනකින් මේ වැඩ කටයුතු කරන කෙනෙක් අන්න ටික එයා මේ කරන ප්‍රතිපදාව නිසාම මේ විදිහට නැවත උත්සාහ කිරීම නිසාම අන්න එයා සති සම්බොජ්ජංගය ආරම්භන ලද්දේ වෙනවා. අන්න මේ විදිහට මේ කරන කෙනෙක් සති සම්බොජ්ජංගය ආරම්භ කරන ලද්දේ වෙනවා. ඊට පස්සේ අන්න ඒ සති සම්බොජ්ජංගේ විදිහට පුරුදු කරනකොට ඒ විදිහට වඩනකොට ඉබේම යාට නුවණින් මෙනෙහි කිරීමක් නුවණින් සෙවීමක් පහළ වෙනවා. එතකොට ඒ තැනත්ත අන්න ඒ විදිහට නුවණින් මෙනෙහි කිරීමක් නුවණින් සෙවීමක් සහිතව අර අවධානය හේතු කොටගෙනම ඒ විදිහේ ප්‍රතිඵලයක් ලැබුණාම මොකද වෙන්නේ? අන්න එයාගේ ධම්ම විජය සම්බොජ්ජංගය ආරම්භ කරන ලද්දේ වෙනවා. ඊළඟට කියනවා අන්න ඒ විදිහට තව වැඩ කටයුතු කරගෙන යනකොට එයාගේ හිත ඉබේම මේ ප්‍රතිපදාවට හැකිලෙන්නේ නැති ස්වභාවයක් මේ ප්‍රතිපදාවට වැඩියෙන් වීරිය දනවන ස්වභාවයක් එයාගේ හිත තුළ ඇති වෙනවා. අන්න එතකොට එයා අන්න ඒ විදිහේ විරිය සම්බොජ්ජංගයක් ආරම්භ කරන ලද්දේ වෙනවා.
ඊළඟට කියනවා මේ විදියට වීරය කරන කෙනෙක්, මේ විදියට උත්සාහවන්ත වෙන කෙනෙක් අන්න තමුන්ගේ හිත තුලින්ම නැගිච්ච අර නහරවැල් සිඳීම නිසාම ඇතිවෙච්ච යම් කිසි निराமிස ප්‍රීතියක් සැපයක් විඳිනවා. මොකක්ද එයා දකින්නේ? අන්න අර කලින්ට වැඩිය මගේ හිත විවේකයෙන් කල් ගත කරනවා. කලින්ට වැඩිය මේ විදිහට ප්‍රීතිමත් හිතක්, සැහැල්ලු හිතක් මට ලැබිලා තියෙනවා කියලා මෙයා දකිනවා. අන්න එහෙම දකිනකොට එයා ඒ විදිහට පුරුදු කරනකොට අන්න එයා ප්‍රීති සම්බොජ්ජංගය ආරම්භ කරන ලද්දේ වෙනවා. ඊට පස්සේ මේ විදිහට ප්‍රීතියක් ඇති වෙනකොට එයාගේ කය සංසිඳෙනවා. කය සැහැල්ලු වෙනවා. කයේ අර තියෙන බර ගතිය, දැඩි ගතිය අඩු වෙනවා. ඒකත් එක මොකද වෙන්නේ? අන්න ඒ සංසිඳුණු කය මේ හිතත් සංසිඳවන්න හේතු වෙනවා. හිතත් ඒ විදිහට විවේක කරවන්න හේතු වෙනවා. මේ විදිහේ දෙපැත්තට උපකාරණ ගති කරන ගතියක් තියෙනවා. එතකොට එන්නේ යා පස්සද්ධි සම්බොජ්ජංගය ආරම්භ කරන ලද්දේ වෙනවා. ඊට පස්සේ මේ විදිහට හිතේ විවේකයක්, කයේ සැහැල්ලුවක් නැවත නැවත ගැළපීලා එනකොට අන්න යා සංසිඳුණු මනසක්, සංසිඳුණු හිතක්, එකඟ මනසක්, එකඟ හිතක් ඇත්තෙක් බවට පත් වෙනවා. අන්න සමාධි සම්බොජ්ජංගය ආරම්භ කරන ලද්දේ වෙනවා. එතකොට එවැනි වූ හිතක් නිතරම අර අරමුණු අරගෙන අල්ලනව වෙනුවට, අරමුණු ග්‍රහණය කරගෙන දඟලනව වෙනුවට, ඒවාට එළඹිලා ඒවාට වැදගෙන ඒවා ලෝකයක් කරගන්නව වෙනුවට ඒ අරමුණු කෙරෙහි මදහත් භාවයක් ඒ හිතේ හැම වෙලේම තියෙනවා. අන්න මේ මදහත් භාවය තුලින් එයා හැම වෙලේම උපේක්ෂා සම්බොජ්ජංගය ආරම්භ කරන ලද්දෙක් වෙනවා. කියලා ඔන්න ඔය විදිහට අර බොජ්ජංග හත තමයි මෙතනට ගැටලන් මෙතනට ගෙනහලා ඉදිරිපත් කරන්නේ. දැන් අපි හිතමු ඔය කියන විදිහට සරලව කෙනෙක් ඇවිදිනකොට වාඩි වෙලා ඉන්නකොට සිහිය ඒ විදිහට පුරුදු කරනකොට මේ තැනත්තට බොහොම සුළු කාලයක් ඇතුළත මේ කී විදිහේ සැනසීමක්, විවේකයක් අඳුර ගන්න පුළුවන්. ඒකට වැඩි කාලයක් යන්නේ නැහැ. එතකොට ඒ සුළු මිනිත්තු කිහිපයක විවේකයක් අත්දකින්න. නමුත් ඒක පවත්වන්න අමාරුයි. උපය ගත්තට වැඩිය වියදම් වීම වැඩි. එතකොට අන්න සමහර විට එතනින් එළියට බහැපු ගමන්, නැගිටලා ගියපු ගමන්, වෙන වැඩකට යොමු වෙච්ච ගමන් අරක කැඩිලා ගිහිල්ලත් ඉවරයි. එතකොට මෙන්න මේ කැඩිලා ගියපු එක නැවත උපයන්න ඕනේ. ටිකෙන් ටික මේක කරන්න අන්න ඉපීම ටික ටික වැඩි වෙනවා. වැයවීම අච්චර වැය වෙන්නේ නැතුව යනවා. එන්නේ වෙනසත් එක්ක මේ තැනතර මේ කී විදිහේ චිත්ත විවේකයක්, පහසුවක්, උපේක්ෂාවක් අත්දකින්න පුළුවන්. එතකොට ඔන්න ඔය ප්‍රතිපදාව ගැන තමයි කියන්නේ. ඉතින් මේ බොජ්ජංග විදිහට පෙන්නනවා මෙන්න මේ බෝධියට පමුණුවන විවිධ අංග, විවිධ පැතිකඩ කියලා තමයි පෙන්වන්නේ. එතකොට ඕවා වෙන වෙනම වඩනව වෙනුවට අන්න සිහිය තමයි ඉදිරියට එන්නේ. සිහියේ අනුග්‍රහයෙන් අනිත් ටික ඉබේම ගැළපීලා එනවා. අර කී විදිහට සිහියක් තියෙනකොට ඒ තැනත නුවණෙන් මෙනෙහි කිරීමක් ඒ තැනත්තට ප්‍රතිඵල වෙනවා. නුවණෙන් මෙනෙහි කිරීමක් තියෙනකොට අර විදිහට වීරියක් ප්‍රතිඵල වෙනවා. ඔන්න ඒ කී විදිහට අන්න ඒ අංග එකිනෙකට සම්බන්ධයි. එතකොට කෙලින්ම සමාධියක් වඩන්න ගියාට, කෙලින්ම උපේක්ෂාවක් වඩන්න ගියාට එහෙම උපේක්ෂා වෙන හිතක් නෙමෙයි යෝක. එහෙම සමාධිමත් වෙන හිතක් නෙමෙයි යෝක. ඒ වෙනුවට අන්න ක්‍රමානුකූල ප්‍රතිපදාවක එන්න ඕනේ. දැන් ඔය නිහඬේ හඬ කියලා අපි කියනවා. එතකොට නිහඬේ හඬ මෙහෙම අඳුන්වලා දෙනවා බලන්න සද්ද දෙකක් අතර තියෙනවනේ නිහඬ බව කියලා අඳුන්වලා දෙනවා. එතකොට නිහඬ බව අහගෙන ඉන්න කියලා කෙනෙක්ට කිව්වොත් ඒකට හිත එකඟ කරන්න පුළුවන්ද? ඒකට හිත යොමු කරන්න පුළුවන්ද? නෑ. වෙනුවට සද්ද තව ටිකක් ප්‍රබල වෙලා එනවා. නිහඬ බව අල්ලන්නම බැරි බයනවා. ඉතින් වෙහෙසලා තටමලා විඩාවට පීඩාවටපත් වෙනවා. කොහොමද එතකොට ඒක අඳුනගන්නේ? ඒ නිහඬ බව යාලු කරගන්නේ කොහොමද? අන්න අර නිකන් අර ගෑනු ළමෙක් යාලු කරගන්න ශිල්පය තමයි උතන තියෙන්නේ. වෙන මොකුත් නැහැ. ඉතින් ඔය වගේ දෙයක් කරලා ඕක තේරෙන්නේ නැත්නම් ඉතින් අමාරුයි මේ වගේ වැඩක් කරන්න. මොකක්ද දන්න තමුන් මේ විදියට පොඩ්ඩක් දැන හඳුන ගන්නවා. ඉන්න බව පේන්න පොඩ්ඩක් ගැවසෙනවා. වචන කීපයක් කතාබස් කරනවා. ඒ විදියට කාලෙත් එක්කනේ ඒක මෝරලා එන්නේ. කාලෙත් එක්කනේ අවස්ථාව ගැලපිලා එන්නේ.
එහෙම නැත්නම් මොකද කරන්නේ? අන්න දා පැය 24ෙම පස්සෙන් ගිහිල්ලා කෝල් කරලා අන්තිමට මේකට තියෙන්නේ මේ මොන පිස්සුවක්ද කියලා හිතෙන තරමට වැඩේ අවුල් කරගන්නවා. මේ පිස්ස එක නම් යාළුනොත් මගේ ජීවිතේත් ඉවරයි කියන තරමට වැඩේ අවුල් කරගන්නවා. අන්න තටමලා අර කල්ලන්න ගිහිල්ලා. ඒ වෙනුවට පොඩ්ඩක් විවේකීව ඉන්න. විවේකීව ඉන්නකොට ඒ විවේක හිතට ඔන්න ඔය සද්ද අතරේ තියෙන නිහඬ බව ස්වභාවිකවම අවබෝධ වෙනවා. ඒ මෙරීම මෝරන්න දෙන්නේ නැත්නම් ඉතින් හරි අමාරුයි. මේ විදිහේ උත්සාහ දරන්න අමාරුයි. දැන් පහුගිය දවසක වැඩසටහන කෙනෙක් කියනවා මගේ මේ ආස්වාස හුස්ම නිහඬ බවකින් මතුවලා එනවා. ඊට පස්සේ ඒක ආවම නිහඬ බවටම දිය වෙලා යනවා. ඊළඟට ප්‍රස්වාසය නිහඬ බවකින් මතුවලා එනවා. නිහඬ බවටම දිය වෙලා යනවා. දැන් මේ කියන්නේ හුස්ම දෙක අතර හිස්තනක් ගන්නත් නෙමෙයි. ඒ කියන්නේ නිහඬේ හඬෙන් හුස්ම මතුවෙනවා. නිහඬේ හඬට හුස්ම දිය වෙලා යනවා. එතකොට ඔන්න ඔයගේ අර විවේකීවේ අත්දකින්න කතන්දරේ අන්න රචනයේ එනකොටත් අන්න කාව්‍යමය රසයක් තියෙනවා. පොයටික් විදිහට තමයි ලියවෙන්නේ. නිහඬේ හඬින් හුස්ම මතුවලා එනවා. නිහඬේ හඬට හුස්ම දිය වෙලා යනවා. එතකොට ඒ අඳුන ගැනීම පස්සෙන් එලෝගෙන ගිහිල්ලා ගත්ත දෙයක් නෙමෙයි. ඒ වෙනුවට කාලෙත් එක්ක විවේකීව යම්කිසි උත්සාහයක් දරලා. ඒතර එන්නේ ආකාරයෙන් තමයි මේ ප්‍රතිපදාව වඩන්න තියෙන්නේ. එහෙම නැතුව කෙලින්ම උපේක්ෂාව වෙන්න ගියාට හරියන්නේ නැහැ. ඔය කාල සමහර කට්ටිය ඉන්නවා කියනවා වචනෙන් කියනවා මොකද්ද කියන්නේ? මම මේකට උපේක්ෂා වෙනවා. එහෙම කියලා කියනවා. නමුත් ඒ උපේක්ෂාව හරි 아무තු ලස්සනක් තියෙන උපේක්ෂාවක්. ওই උපේක්ෂාව තියෙන්නේ ආපහු ඇවිල්ලා කවුරු හරි පොඩ්ඩක් ආයිනකම් විතරයි. එන්නට පස්සේ අර කලින් තියුණු වෙහෙසටත් වැඩි වෙහෙසකින් එළියට පයින්නවා. කලින්ටත් වැඩි දැඟලෙල්ලකින් දඟලන අන්න උපේක්ෂාව වීමේ තරම්. ඒ වෙනුවට අන්න උපේක්ෂාවට එන්න දෙන්න. ඒක බලෙන් ගන්න බෑ. කරන්න පුළුවන් එකම දේ තමයි. යෙදෙන්න පුළුවන් එකම ප්‍රතිපදාව තමයි අන්න අර සිහිය පිහිටවීම. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අර ටික ඉබේම ගැළපිලා එනවා. එතකොට එන්නේ ඒකයි මෙන්න මේ බෝධියට පමුණුවන අංග මේ විදිහට හිත විවේක කරන අංග හිත නිදහස් කරන අංග විදිහට තමයි මේව පෙන්වන්නේ. එතකොට ඒ පෙන්වීම තමයි මෙතනේ ස්වාමීන් වහන්සේ කියන්නේ. එතකොට මේ සත්ත බොජ්ජංග ගැන කියනකොට අමුතු විදිහේ සූත්‍ර දේශනාවක් බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශයක් සඳහන් වෙනවා. එතකොට හාමුදුරු කෙනෙක් ඇවිල්ලා අහනවා ස්වාමීනි මේ සත්ත බොජ්ජංග කියලා කියනවා. මොනවද මේ කියලා කරන විමසීම තමයි ඔය එන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අමුතු විදිහට තමයි මේකට උත්තර දෙන්නේ. කියනවා මොකද්ද? අන්න කලතොළු වෙච්ච මෝඩයෙක් ඉන්නවා. මෙන්න මේ තනත්තගේ ස්වභාවය තමයි මෙන්න මේ තනත්තව හඳුන්වලා දෙනවා. අන්න මෝඩේට ඩෙෆිනිෂන් එකක් දෙනවා. දෙන ඩෙෆිනිෂන් එක මොකද්ද කියනවා? මේ සත්ත බොජ්ජංග නොඇඩූ හිත තමයි මේකට තියෙන ඩෙෆිනිෂන් එක. ඒතර කොහොම මෝඩයෝ කලතොල්ලෝ කොච්චර ඉන්නවද කියලා හොයාගන්න හොඳ පරීක්ෂණයක් බුදුරජාණන් වහන්සේ දෙන්නේ මේ ඩෙෆිනිෂන් එක. අන්න මෝඩේට දෙන ඩෙෆිනිෂන් එක මේක වඩලා නැහැ කියලා කියනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් ප්‍රඥාවන්තයට ඩෙෆිනිෂන් එකක් දෙනවා. මොකද්ද? සත්ත බොජ්ජංග වැඩූ හිත. අන්න වටපිටාවේ බලන්න ඔන්න හඳුන ගන්න පුළුවන් දෙගොල්ලෝ වෙන් කර ගන්න පුළුවන්. ඉතින් ඔය කියන කතාව පුදුම අර්ථයක් තියෙනවා. මොකද්ද? මේ හිත අපි නොවැඩන තාක්කල් මේ සමාජයේ අපි කොච්චර වැඩ කටයුතු කරගෙන ගියත් කොච්චර කතන්දර කිව්වත් කොච්චර ඒවා මේවා පෙන්වන්න හැදුවත් අන්න මේ ආර්ය ශාසනයට අනුව ආර්ය ප්‍රඥාවට අනුව ඒ තැනත්තා මෝඩෙක් වෙනවා. ඊළඟට මේක වැඩුවොත් කෙනෙක් අන්න ඒ තැනත්තා ආර්ය ක්‍රමයට අනුව ප්‍රඥාවන්තයෙක් වෙනවා. ඒක ඔච්චරකට සරලයි. දැන් අර ඊයේ පෙරේදා ඒ ගමනේදී අන්න ඒ පිරිස ගැන කිව්වොත් ඒ පිරිස අන්න මද්ද්‍රව්‍යයට බැහි වෙලා ඊට පස්සේ උසාවි ගිහිල්ලා මේ මද්ද්‍රව්‍ය පාවිච්චි පිළිබඳ උසාවි ගිහිල්ලා ඊට පස්සේ මාස එකමාරක් වැලිකඩ බන්ධනාගාරේ ගත කළා. ඊට පස්සේ පුනරුත්ථාපනය සඳහා තමයි මේ ස්ථානෙට යොමු කරන්නේ. එතකොට මාස 6ක් පුනරුත්ථාපනය කළා.
අර බ්‍රේන් වොෂ් කිරීමක් කළා ඊට පස්සේ තව මාස 6ක් වෘත්තීය පුහුණු ඉදිරිපත් කරනවා. එතකොට ඔන්න ඔය විදිහේ යම් කිසි පාඨමාලාවකට තමයි මේ පිරිස යොමු වෙලා තියෙන්නේ. ඉතින් කියන අර මුලින් ආපුවාම අමුතුම පිස්සුවක් වෙන්නේ, අමුතුම විකාරයක් වෙන්නේ මේ අලි ඉන්න කැලේ. ඊළඟට එහා එක පැත්තකින් මහවැලි ගඟ කිඹුල්ලු පිරිච්ච මහවැලි ගඟ. නමුත් අර එන ආවේගයට අර එන පිස්සුවට මේකෙනුත් පැනලා යන්න උත්සාහ ගන්නවා. මේ කිලෝමීටර් 30 40කට යන එන පාරක්වත් හොයාගන්න බැරි කැලේ. අර විදියට කිඹුල්ලු ඉන්න ගඟ එක පැත්තකින්. නමුත් අන්න ඒත් පලා යන්න උත්සාහ කරනවා. එතකොට මේ පිරිස අන්න මුල් කාලේ ඒ කතා බහ කරලා ඒ දෙයක් පැහැදිලි කරන්න තරම් ශක්තියක්වත් නැහැ. එතකොට අර විදියට වතු වැඩ වගා කටයුතු ඒවා තමයි මුල් මාසේ හමාරේ කරන්නේ. ඊට පස්සේ යන ටිකක් යම් ලෙක්චර්ස් වලට ඊට පස්සේ යම් කිසි සංගීත ප්‍රසංග වලට ඔය වගේ ඒවට එකතු කර ගන්නවා කිය කොහොම හරි අපිට සංවිධානය කළ තුන පිරිස අන්න මාස 6 නික්මිලා යන්න ඕන මෙන්න ඉන්න පිරිස තමයි වැඩසටහනට එකතු කරලා තියුනේ. එතකොට ඒ පිරිස දිහා බැලුවාම බොහොම ජව සම්පන්න තරුණයෝ බොහොම තරුණ වයසේ අර ජීවිතේ හොඳම කාලේ ඉන්න කට්ටිය. නමුත් අන්න අර වගේ කොටු වීමකට ලක් වෙලා. එතකොට සමහර කෙනෙක් බොහොම සංවේදී වෙනවා. ඇයි මට මේ විදිහේ විපතක් ගැලපිලා ආවේ? ඇයි මගේ මේ ජීවිතේ මේ විදිහට වෙහෙසකට අඳුරු දිහාවකට ගමන් කරේ කියන ප්‍රශ්නේ මූණ වල තියෙනවා. කෙනෙක් ඇවිල්ලා කතා කරලා කියනවා මේ සහෝදරවරුනි අපි මේකෙන් පස්සෙවත් ඉන්න උත්සාහ කරමු. මේකෙන් පස්සෙවත් මේ වගේ දෙයකට හසු නොවි ඉන්න උත්සාහ කරමු කියලා කියනවා. එතකොට මේ ආයතනයේ වැඩ කරන ඒ ප්‍රධානීන්ගෙන් අහුවාම ඒ කට්ටිය කියන්නේ මේ පුනරුත්ථාපනය කරාට මොකද ඒගොල්ලොන්ගෙන් 50% වගේ තමයි නිවැරදි දිශාවට යමු වෙන්නේ. නැවතත් අර පරණ පුරුදු වටපිටාවට ගියාම පරණ පුරුදු මිත්‍රයෝ ආශ්‍රය කරාම ඒගොල්ලෝ නැවතත් අර ගමනේම යනවා. අර ගමනේම යන්න තියෙන ඉඩකඩ වැඩි. ඊළඟට කොවිඩ් කාලේ අපිට ඒ ෆොලෝ අප් එකක් කරන්න බැරි වුණ හින්දා මේක 130ට වගේ අඩු වෙලා තියෙනවා. 130ක් තමයි ඇත්තට නිවැරදි දිශාවට හැරෙන්නේ. අනිත් කට්ටිය ඔක්කොම නැවතත් අඳුරට ගමන් කරනවා කියලා කියනවා. එතකොට ඔන්න ඔය විදිහේ තරුණ පිරිසක් ඒ විදිහට යම් කිසි ශක්තියක් තියෙන පිරිසක් හොඳට ප්‍රශ්නයක් ඇහුවාම යම් කිසි දෙයක් පෙන්වුවාම අන්න හිතලා මතලා කටයුතු කරන්න පුළුවන් පිරිසක්. මොනවා හරි සෙවීමකට ලක් වෙලා ඕකත් ඉතින් අර පරීක්ෂණයක් තමයි. මොනවා හරි හොයනවා. ඒගොල්ලෝ නිකම්ම ඉඳලා නෙමෙයි මොනවා හරි හොයලා ගිහිල්ලා හම්බෙලා තියෙන එක තමයි ඉතින් ඔය. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා මේ දුකෙන් පීඩා කරන ලද්දේ දුකෙන් වෙහෙසන ලද්දේ කෙනෙක් සෙවීමකටපත් වෙනවා. හැබැයි සෙව්වට හම්බ වෙන්නේ මොකද්ද කියන ප්‍රශ්නේ තියෙනවා. කලාතුරකින් තමයි කෙනෙක්ට මෙන්න මේ ධර්මයක් හම්බ වෙන්නේ. බුදුරෙක්ගේ වචනයක් හම්බ වෙන්නේ. බොහෝ පිරිසකට අන්න අර විදියේ වැරද්දක් හම්බ වෙනවා. මේ වැරද්ද ඔස්සේ ඒගොල්ලෝ මුලාවටපත් වෙනවා. හෙව්වට වැඩක් නැහැ. මුලාවම තමයි නැවතත් ලැබෙන්නේ කියලා සඳහන් කරනවා. එතකොට මෙන්න මේ අපි උපයලා තියෙන උපයීම මට නම් හිතා ගන්න බෑ කොයි කාලේ උපයපු එකක්ද මේක කියලා. එතකොට මේ වටපිටාව බලන්න මේ ලැබිලා තියෙන අවස්ථාව බලන්න ඕකානුමෝදන් වීමම ප්‍රමාණවත්. ඒ බුද්ධ දේශනාවේ තියෙන සමහර තැන්වල ලොකු විස්තරයක් කියනවා. කියලා මේ විදියට බුදුරු පහළ වුණා, මේ විදියට ධර්මයේ දේශනා කරා මෙච්චර කාලයක් ආයුෂ. ඊළඟට තව බුදුවරයෙක් පහළ වුණා මෙච්චර කාලයක් ආයුෂ. තව බුදුවරයෙක් පහළ වුණා මෙච්චර කාලයක් ආයුෂ. ඔහොමම කියලා කියනවා. අන්තිමට ඒ බුදුවරු සියල්ලෝම නැති වෙලා ගියා. දැන් මම මේ විදියට ධර්මයේ දේශනා කරනවා මගේ ආයුෂ මෙච්චර කාලයක් මේකත් නැති වෙලා යනවා. එහෙම කියලා කියනවා ඔය පමණම ඇති මෙන්න මේ ධර්මයේ හොයාගෙන යන උනන්දුවක් ඇති වෙන්නේ. ඔය පමණම ඇති මේ හැමදාම කරන මෝඩකම නතර කරන්න කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. නමුත් අපි ඒ බාර ගැනීම කරන්න සූදානම්ද? අපිට ධර්මය හම්බුණත් තව මොකක් හරි අලුත් දෙයක් හොයාගෙන යන්න උවමනාවක් තියෙනවා. තව මොනවා හරි මේකේ මදිපාඩුවක් හොයනවා.
නමුත් ඇත්තටම අන්න ඒ වගේ අර වගේ ජීවිත දිහා බැලුවාම ඒ මිනිස්සුන්ට ගැළපීලා ඇවිල්ලා තියෙන වටිනාකම් දිහා බැලුවාම බලන්න පුළුවන් මේ ඉපීම මේ ආත්මය ඉපෙවිල්ලක්ද එහෙම නැත්නම් කලින් ආත්මික උපයපු ඉපවිල්ලක්ද මේ විදිහට මේ ධර්මයක් පුරුදු කිරීම ඇත්තටම මල් තියන්න ඕනේ කලින් ගහපු ගේමට මේ ජීවිතේ නෙමෙයි මේ ජීවිතේ අපිට ලැබිලා ඉවරයි දැන් මේ මම පැවිද්දක් කරනවා පැවිද්ද වුණත් මම මේ කල්පනා කරේ යකෝ කලින් පැවිදිකමක් ඉතුරු කෑල්ලක් වෙන්න ඇති මේක එතකොට කලින් කාපු කට්ටට තමයි මල් තියලා වඳින්න ඕනේ මොකද අපි අර වගේ පරිසරයක ඉපදුනා නම් අපිට choice එකක් තියෙයිද ගණිකාවකගේ කුසේ උපදින ගෑනු දරුවෙට choice එකක් තියෙයිද අර විදිහට මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච දෙමාපියන්ට දාව උපදින දරුවෙට choice එකක් තියෙයිද ඒ වගේ වටපිටාවක උපදින දරුවෙට choice එකක් තියෙයිද ඒ වගේ නරක මිත්‍රයන් ඇසුරු සහිතව කාලේ ගත කරන වැඩෙන දරුවෙට choice එකක් තියෙද කියන ප්‍රශ්නයක් එනවා. එතකොට මේ ඉපීම ඒ උපයලා තියෙන ප්‍රමාණය අනුමෝදන් වුණා නම් මේ ලැබිලා තියෙන මොහොතේ වටිනාකම අනුමෝදන් වුණා නම් ඒ පමණකුත් ඇති. අර කවියක තියෙන්නේ කවිය මාතෘකාව තමයි ඇති enough. ඇති මොකක්ද ඇති? මෙන්න මේ වචන ටිකමුත් ඇති. ඒත් මදි නම් මේ වැටෙන හුස්මත් ඇති. ඒත් මදි නම් මෙන්න මේ වාඩි වෙලා ඉන්න ඉරියව්වත් ඇති. මෙන්න මේ ජීවිතේට ලැබිලා තියෙන විවරය මේ නැවත නැවත ප්‍රතික්ෂේප කරපු විවරය මේ පමණකුත් ඇති. අන්න ඇති කියලා තමයි කියන්නේ. මේ වචන ටිකත් ඇති කියලා තමයි කියන්නේ. නමුත් ඒක බාර ගන්න අපේ හිත සූදානම් නැහැ. ඒ වෙනුවට නැවත නැවත පරීක්ෂාවක් කරනවා. ඉතින් ඔන්න ඔය මෝඩකම ගැන තමයි බුදුරජාණන් වහන්සේ මෙතන කියන්නේ. මොකද්ද කියනවා? අන්න මෝඩයාගේ ඩෙෆිනිෂන් එක තමයි මේ නොඇඩු හිතක්. හරිම සරලයි. ඊළඟට ප්‍රඥාවන්තයාගේ ඩෙෆිනිෂන් එක තමයි අන්න වැඩු හිතක්. ඉතින් ඔය දෙක අතර වෙනස අඳුන ගන්න බැරි නම් එතනින් එයාට කොච්චර දේවල් කතා කරත් වැඩක් නැහැ. කොච්චර බොහොම වටිනා ධර්මමය අදහස් ගෙනහලා තිබ්බත් වැඩක් නැහැ. පුරුදු නොකර වචන 2 3 4 කියනකොට ඇල්ලුව හැකි මේ කියන්නේ මේ පචයක් කියලා. මොකද පචයට හේතුව තමුන් අත්දැකලා නෙමෙයි කියන්නේ. ඒ වෙනුවට අන්න හිතලා කල්පනා කරලා නිවනටත් එහා ගිහිල්ලා නමුත් අන්න අත්දැකීම නෙමෙයි. ඒ වෙනුවට අමූතු ලෝකෙක ඉඳගෙන අමූතු විදිහක සරුංගල් අරිනවා. අඟහරු ලෝකේ ජනාවාස හදන්න උත්සාහ කරනවා. මේ ලෝකේ අස්පට් ගියාම අඟහරු ලෝකේ තමයි අපිට ඉතුරු වෙන්නේ කියලා ප්‍රකාශ කරනවා. ඉතින් අර මිනිස්සේ කියනවා මේ වෙන ලෝක හදන්න යන්න එපා. මේකේ තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්නකෝ. ඉතින් ඔන්න ඔය වගේ චිත්ත රටාවක්, සිතවිලි රටාවක් තමයි සාමාන්‍ය නොඇඩු හිතක ස්වභාවය. නොඇඩු හිතක් වැඩ කරන්නේ ඔන්න ඔය වගේ ආකාරයකින්. නමුත් අන්න වැඩු හිතක ස්වභාවය තමයි ඒ වැඩු හිත හැම වෙලෙම බොහොම සරලත්වයක් තුල තියෙන්නේ. අර ප්‍රකාශයක සඳහන් වෙනවා මොකද්ද මේ ආධුනිකයාගේ හිත හරිම complicated. ආධුනිකයාගේ හිත හරිම නොයෙකුත් ප්‍රශ්න වලින් නොයෙකුත් සැකසංකා වලින් පිරීලා තියෙන හිතක් මේ හිත. නමුත් අන්න කාලයක් තිස්සේ මේක පුරුදු කරපු කෙනෙක්ගේ හිත බොහොම සරලයි. එයාගේ හිත තුල අර විදිහේ ප්‍රශ්න සැකසංකා නැත කියලා සඳහන් කරනවා. ඒතර ප්‍රශ්න සැකසංකා නැත කියන්නේ මොකද්ද? අන්න ලොකුවට කියන්න දෙයක්වත් නෑ අප්පා. මොනවා කියන්නද ඉතින්? නිකන් ඔහේ නිකන් මේ හරි සරල වැඩක් තියෙන්නේ කියලා තමයි කියන්න වෙන්නේ. පොඩ්ඩක් කාලත් ඉතින් බලන්න කියලා තමයි කියන්න වෙන්නේ. අන්න අර විචිත්‍රවත් අදහස් එනවා. ඒ විදිහේ ලොකු රචන ලියන්න පුළුවන් මොකක් නිසාද? අන්න අර ප්‍රශ්න ගැටලු සැකසංකා නිසා.
ප්‍රශ්න ගැටලු සැක සංකා නැත්තම් අන්න එහෙමට කියන්න දෙයක්වත් නැහැ. මේ වචන ටිකත් ඇති. මේ වැටුණු හුස්මත් ඇති. මේ තියෙන ඉරියව්වත් ඇති. මේ ජීවිතේ මේ විවරය නැවත නැවත ප්‍රතික්ෂේප කරපු මේ විවරය මේ පමණකුත් ඇති කියලා ප්‍රකාශ කරන. අන්න ඒ ප්‍රඥාව අපි වැළඳ ගන්න සූදානම්ද, ඒක බාර ගන්න සූදානම්ද කියන ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට හිතවිලි එනවා, චිත්ත රූප විදියට පේනවා, වෙන වෙන කතන්දර ගෙතෙනවා, නොයෙකුත් අදහස් එනවා, ලෝකෙ මට්ටම් කරන්න අදහස් මතක් වෙනවා. නමුත් නැවත නැවත අර සරලත්වය අනුමෝදන් වෙනවා. එතකොට ඔන්න අපි ඔය යම් කිසි හිතවිල්ලක් අපේ හිතට නැగిලෙනවා කියමුකෝ. බුදුරජාණන් වහන්සේ හරිය අමුතු විදිහට පෙන්නනවා මෙන්න මේ කියන කතාව. මොකද්ද? අන්න රාග හිතවිල්ලක් නැగిලෙනවා. ඔය රාග හිතවිල්ලට වැදගෙන අපි ඒක අගය කරනවා. අපි ඒක නැවත නැවත විඳිනවා. ඔන්නේ විඳීමේ ආදීනව දෙකක් පෙන්නනවා. මොකද්ද පෙන්නන ආදීනව දෙක කියනවා. එකක් තමයි ඔය ඇතිවිච්ච එක වැඩි වෙලා යනවා. දෙවෙනි එක තමයි ආපහු ඇති වෙන්න තියෙන ඉඩකඩත් වැඩි කරනවා කියලා කියනවා. ඊට පස්සේ ද්වේෂ සිතුවිල්ලක් එනවා. ද්වේෂ සිතුවිල්ල විඳිනවා ගිහිල්ලා ඒකේ වැද ගන්නවා. ඒකේ පළපදියම් වෙනවා. එතකොට ඒ කරපු ක්‍රියාව නිසා මොකද්ද වෙන්නේ? අන්න එකක් තමයි මේ ඇති වෙච්ච එක වැඩි වෙනවා. දෙවෙනි එක තමයි ආපහු දවසක ඇති වෙන්නත් තියෙන ඉඩකඩ අපි වැඩි කරනවා. මෝහ සිතුවිල්ලක් එනවා. මෝහ සිතුවිල්ලට වැඩිගෙන ඒක විඳිනවා. එතකොට මොකද වෙන්නේ? අන්න මෝහ සිතුවිල්ල ඇති වෙච්ච එක වැඩි වෙනවා. නැවත ඇති වෙන්නත් තියෙන සම්භාවිතාව ඉඩකඩ වැඩි කරනවා. ඉතින් ඕක තමයි ඔය නියුරෝප්ලාස්ටිසිටි කියලා කියන්නේ. මොකද්ද? අන්න වැඩි වැඩියෙන් පාවිච්චි වෙන සර්කිට්ස් ප්‍රබල වෙනවා. පාවිච්චි නොකරන සර්කිට්ස් දුර්වල වෙනවා. ප්‍රබල වෙලා අර වස්තාවර වෙනවා. අනිත් ඒවා දුර්වල වෙලා මැකිලා යනවා. ඉතින් ඕක හොඳ පැත්තට ගන්නත් පුළුවන්, නරක පැත්තට ගන්නත් පුළුවන්. තමුන්ගේ මනාපෙට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ සත්බොජ්ජංග කතාවත් කියපු නිසා අන්න හාමුදුරුවෝ ටිකක් කොහේ හරි කාපු බීපු වෙලාවක පොඩ්ඩක් දන්නේ නැද්ද? ඒ වෙලාවක ගිහිල්ලා අර අන්‍ය තීර්ථක පිරිසක් ඉන්න තැනකට ගිහිල්ලා පොඩි සාකච්ඡාවක්. එතකොට මේ තීර්ථකයෝ ටික මේ හාමුදුරුවන්ව කොටු කරන්න අහනවා මෙන්න මේ විදියට. දැන් ඔබ වහන්සේලාත් මේ විදියට බොජ්ජංග 7ක් කියනවා. සති, වීරය, ධම්මවිජය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියලා ওই විදිහ 7ක් කියනවා. අපිත් මේ විදිහ 7ක් කියනවා. ඒතර ඕගොල්ලන්ගේ අපේ වෙනස මොකද්ද? ඕගොල්ලන්ගේ ශාසනය අපේ ශාසනය අතර වෙනස මොකද්ද? කියලා අන්න අමුතු විදිහේ බෝලයක් දුස්රාවක් දානවා. ඉතින් මේව දැම්මා මේ හාමුදුරුවන්ට කරගන්න දෙයක් නැහැ. ඉතින් මොකද කියන්නේ? අර කියපු එක පිළිගන්නේ නැතුව ප්‍රතික්ෂේප කරන්නේ නැතුව හද නැතුව කට වහගෙන ආවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා කියනවා භාග්‍යතුන් වහන්සේ බලන්නකෝ මහරස්පට් එක නුනේ මෙන්න මේ විදිහට අපි ගියා කාපු බීපු වෙලාවක ගියාම මේගොල්ලෝ මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් දැම්මනේ අපිට. ඉතින් අපි මොකද කරේ? හද නැතුව පිළිගන්නේ නැතුව ප්‍රතික්ෂේප කරන්නේ නැතුව නැගිටලා ආවා කියලා කියනවා. ඉතින් අහනවා මේ කොහොමද ස්වාමීනි මේ වගේ බෝලයකට මුණ දෙන්නේ කියලා අහනවා. එතකොට කියනවා මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ වෙලාවට අහපල්ලා මෙන්න මෙහෙම මොකකටද ඕගොල්ලෝ ওই විදිහට බොජ්ජංග 7ක් වඩන්නේ? මොන අදහසකින්ද ඕගොල්ලෝ ওই විදිහට බොජ්ජංග 7ක් වඩන්නේ? එහෙම ඇහුවාම ඒගොල්ලන්ට දෙන්න උත්තරයක් නැහැ. අන්න බුද්ධ ශාසනයක විතරක් උත්තරයක් තියෙනවා. මොකක්ද උත්තරේ? අපි මේවා වඩන්නේ මොකක් සඳහාද කියලා ඇහුවොත් අන්න විරාගය සඳහා, නිරෝධය සඳහා, නිවන සඳහා. මේ විදිහට නිවීමක්, දුරස් වීමක්, නැති කිරීමක් සඳහා තමයි අන්න මේ බොජ්ජංග 7ක් වඩන්නේ. එතකොට විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු බොජ්ජංග 7ක් වඩනවා කියලා ප්‍රකාශ කරනවා. එතකොට අන්න වෙන ශාසනයකක් තියෙන්න පුළුවන්. හැබැයි වෙනස විදියට පොන්නන්නේ මොකද්ද? අදහස. මොන අදහසින්ද මේක කරන්නේ? ලෝක වඩන මොකක් හරි ඊළඟ ආත්මේ දිව්‍ය ලෝකයක ඉපදෙන්න හරි වෙන මොකක් හරි එකක් ගන්න හරි අදහසකින්ද මේක කරන්නේ? එහෙම නැත්නම් වෙනස් වූ අදහසකින්ද කියන අදහස මත තමයි මේක වෙනස් වෙන්නේ කියලා සඳහන් කරනවා.
ඒතර වෙන කෙනෙක් වඩන්නත් පුළුවන්. නමුත් මොකද්ද අදහස? ඒතර මේ බුද්ධ ශාසනයකුණත් මේක වඩන කට්ටියත් කල්පනා කරලා බලන්න ඕනේ. නැවත නැවත තමුන් දිහාම හැරිලා බලන්න ඕනේ. මොන වගේ අදහසකින්ද මම මේක වඩන්නේ? මේක ඉදිරියෙන් තියාගෙන මමත් භාවනා කරන කෙනෙක් කියලා ආභරණයකට පළඳ ගන්නද මම මේක වඩන්නේ? මේක ඉදිරියෙන් තියාගෙන ලෝකේ නොයෙකුත් දේවල් ලං කර ගන්නද මම මේක වඩන්නේ? මේ සතිපාසලේ මමත් පොරක් කියලා අන්න ආභරණයක් පළඳ ගන්නද මම මේක වඩන්නේ කියලා අන්න ඒ විදිහට විමසීමක් නැවත නැවත කරන්න ඕනේ. ඒ විමසීම අපිට හැම වෙලේම යහපතටම පිහිටවනවා. මොකද්ද හේතුව? අන්න එකම දේ හරි පැත්තට හරවන්නත් පුළුවන්, වැරදි පැත්තට හරවන්නත් පුළුවන්. තමුන්ගේ බැල්ම දැක්ම අනුව. එන්නේ ඒක නිසාමද කොහෙද ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනකොටත් අන්න ඉදිරියේම තියලා තියෙන මොකද්ද? නිවැරදි දැක්මක් ඉදිරියෙන් තියෙනවා. අර විදියට විරාගය නිසා, නිරෝධය නිසා, නිවන නිසා මේක ප්‍රතිපදාවක් වඩනවා කියන අදහස. අර විදියට ලෝක වර්ධනයක් සඳහා, තමුන්ගේ නම්බුනාම මාන වැඩි කර ගැනීම සඳහා, මේ විදියට ආභරණ සඳහා නෙමෙයි මේ ප්‍රතිපදාව කරන්නේ. ඒ වෙනුවට සරලව විරාගය සඳහා, නිරෝධය සඳහා, නිවීමක් සඳහා. එන්නේ විදිහේ අනුමෝදන් වීමක් කරගත්තා නම් අන්න එතකොට වඩන ප්‍රතිපදාවේ නිවැරදි දිහාව හැම වෙලේම අපිට මඟ පෙන්නනවා. නිවැරදි දිහාව අඳුන ගන්න අපිට පහසුවක් එනවා. ඉතින් ඔන්න ඔය කී විදිහේ පරීක්ෂණයක් තියෙන්නේ. ඉතින් අර විදිහට මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා අර විදිහට වැලිකඩ මාස එකමාරක් ගත කළා. අර විදිහට පුනරුත්ථාපනය වෙන පිරිසකුත් මේක පුරුදු කළා කියනවා. අන්න 50% වගේ 60ක් වගේ ප්‍රමාණයක් කියනවා. මොකද්ද? මට මේ සුළු වේලාවේදී මේ පුරුදු කරපු වේලාවේදී පහසුවක් විවේකයක් දැනුණා. හිතට සැනසීමක්, සැහැල්ලුවක් දැනුණා කියලා ප්‍රකාශ කරනවා. එතකොට අන්න අර සුළු වේලාව සමහර විට පැය භාගයක් විනාඩි 40ක් වගේ වේලාවක් පුරුදු කරෙත් නැති තරම්. ඒ වෙලාවට මේ පිරිස කියනවා මොකද්ද? මටත් විවේකයක් නම් දැනුණා තමයි. නමුත් ඕක උතනින් එළියට බැස්සාම නැත. දොරෙන් එළියට ගියව ගමන් නැත. නැවතත් අර සුපුරුදු පරිසරයට වැටුණ ගමන් නැත. ඒතර මේ විදිහේ දෙයක් අත්දකින්න සුළු මොහොතකට නමුත් දන්නේ නැහැ මේක දිගට පවත්වන්න පුළුවන් බව. මේක දිගට මේ විදිහට ගොඩනගන්න පුළුවන් බව දන්නේ නැහැ. උපයන ප්‍රමාණය සහ වැයවීම අතර වෙනසක් ඇති කරන්න පුළුවන් බව දන්නේ නැහැ. අර විදිහට පරණ සර්කිට්, පුරුදු සර්කිට් අයින් කරලා අලුත් සර්කිට් ඔය මේ බ්‍රේන් එක තුල ඇති කරන්න පුළුවන් බව දන්නේ නැහැ. නියුරෝප්ලාස්ටිසිටි දන්නේ නැහැ. මේ විදිහට රාග සිතවිල්ලක් විඳීම තුලින්, ඒකට වැද ගැනීම තුලින් නැවත රාග සිතවිල්ලක් ඇති වෙන්නත් අපි ඉඩ කඩ හදනවා. නැවත මේක ඇති වෙච්ච එක වැඩි දියුණු කරන්නත් ඉඩ කඩ හදනවා. ඉතින් ඔන්න ඔය විදිහ 아무තු කතන්දරයක් කියන්නේ. එතකොට මෙන්න මේ හුරු පුරුදු තියෙන ඒවා, පරණ පුරුදු ජීවිතේ වෙනස් කරන්න පුළුවන්. මැරෙනකම් මේ හැකියාව තියෙනවා. නමුත් ටිකෙන් ටික, පියවරෙන් පියවර. ඊයේ මහත්තයෙක් කියන මොකද? බුලත් ටික කාලා වැඩි වෙලා ස්වාමීන් වහන්සේ. බුලත් ටික කාලා අන්තිමට මම වට්ටියක පුරවගෙන බුලත් ටික කෑවලු. බුලත් කොළ 50ක් දවසට කාලේ ඉවර කරන්න පුළුවන් වට්ටිය ඉවර වෙනකම්ම කියලා කියනවා. ඊට පස්සේ මං හිතුවලු කල්පනා කරාලු මොකද්ද මේක මේ හරියන වැඩක් නෙමෙයි. මේක හරියන්නේ කියලා මොකද කරේ? වට්ටිය විසි කළාලු උඩ තට්ටුවෙන් එළියට. විසි කළා ගියාලු දත් සුද්ධ කරන්න. දත් සුද්ධ කරන්න ගියාම දොස්තර කිව්වලු මේ දත් ටික නම් සුද්ධ කරන්න රුපියල් 5000ක් ගන්න වෙනවා කියලා කිව්වලු. ඊට මොකද ඉතින් කල්පනා කරලා හරි 5000ක් වියදම් කරලා දත් ටික සුද්ධ කරනවා පහු බුලත් ටික කන්නේ නැහැ කියලා කල්පනා කරාලු. ඊට පස්සේ ඉතින් අර එහෙම බොහොම අමාරුවෙන් අර තියුණ කාට ටික ඔක්කොම ඉවත් කරගෙන කියනවා එන ගමන් ආපහු බුලත් ටිකක් කෑව ස්වාමීන් වහන්සේ කියලා කියනවා. ඉතින් ඕක තමයි අපි දිනු කරන සර්කිට්. ඕවා තමයි අපි අනුග්‍රහ කරන සර්කිට්. නමුත් ඇත්තටම අර කී විදිහට පරිවර්තනයක් කරන්න පුළුවන්. එකපාරටම වට්ටිය විසි කරේ නැති උනත් අන්න පොඩ්ඩක් නිකන් බුලත් පිට ප්‍රමාණය අඩු කරලා
ඊට පස්සේ ඔයාට හේතු කාරණා හදනවනේ හැම වෙලේම අපේ හිත. ඔයා ඊට පස්සේ හේතු හදනවා. දැන් එයා කියනවා මොකද්ද? උදේට ටොයිලට් යන්න නම් බුලත් ටිකක් කන්න ඕනිලු. ඊට පස්සේ මොනවා හරි වැඩක් කරන්න ඕන නම් බුලත් ටිකක් කන්න ඕනිලු. ඊට පස්සේ මොනවා හරි නිදි මරන්න වැඩක් කියලා තියෙනවා නම් බුලත් ටිකක් කන්න ඕනිලු. නැත්නම් ඇහැරලා ඉන්න බෑලු. එතකොට අන්න අපේ හිත විසින් පෙන්වුම් කරනවා හේතු කාරණා මේ වැඩේ කරන්න බෑ බුලත් ටිකක් නැතුව කියලා. ඉතින් ඒ වගේ වෙලාවට ඒවා තව අනුග්‍රහ කරන්න ටොයිලට් යන්නෙම නෑ බුලත් ටිකක් නැතුව. වැඩක් කරන්නම බෑ බුලත් ටිකක් නැතුව. නිදි මරන්නම බෑ බුලත් ටිකක් නැතුව. ඒ වෙලාවට බුලත් ටික කෑවත් කමක් නෑ. අරකට අඳලා කන්න හොඳ නෑ. වෙනන් ටොයිලට් යන්න නැත්නම් නිකන් ඉඳපන්. හැබැයි ඔහොම වැදිලා තියපන් ගුවාම දවස් දෙකක් විතර යනකොට ඕක එල්ලීට පයින්නවා. වැඩ නොකර ඉඳියාම දවස් දෙක තුනකින් අන්න කරන්න අවස්ථාවක් මතුවලා එනවා. අර විදිහට අදහසක් නැති වෙලාවක නම් සම්බන්ධයක් නැති වෙලාවක නම් කෑවත් කමක් නැහැ. එහෙම නැතුව අරවට අනුග්‍රහ කරන්න මොකද වෙන්නේ? ඔය ඇබ්බැහි තව බරපතල වෙනවා. අනාගතයේ ඇබ්බැහියට එන්න තියෙන හැකියාවත් වැඩි වෙනවා. ඒතකොට තමුන්ගේ ජීවිතෙත් බුලත් පිට නැතත් වෙන ඔය වගේ දේවල් ඕන තරම් ඇති. ඒ වගේ දේවල් වලදී විමසා බලන්න මෙන්න මේ අපේ හිත මේකට දෙන හේතු කාරණා. අපේ හිත මේකට දෙන ජස්ටිෆිකේෂන් එක. ඔන්න ටොයිලට් යන්න නම් බුලත් ටිකක් කන්න ඕන කියලා අන්න හදලා දෙනවා වටපිටාවක්. ඊට පස්සේ ඉතින් ජීවිතේටම බුලත් ටික ඕනේ. ඒ නැතුව යැපිලා ඉන්න බෑ. ඉතින් එන්නේ හේතු කාරණා වලට අනුග්‍රහ කරනවද නැත්නම් ඒවට විරුද්ධව කටයුතු කරනවද කියන පරීක්ෂාවක් හැම මොහොතෙම තියෙනවා. ඒ හැම මොහොතෙම අන්න බලන්න පුළුවන්. ඕනේ කියුව වෙලාවට නොදී ඉඳලා බලන්න පුළුවන්. ඕනේ නැහැ කියපු වෙලාවට දීලා බලන්න පුළුවන්. ඔය විදිහට විවිධ ආකාරයෙන් කටයුතු කරලා බලන්න පුළුවන්. ඒ දැනත්තම කියනවා නුඹලත් ටිකක් කන්න අදහසක් අහම සමහර වෙලාවට පැය දෙකකට කල් දානවලු. පැය දෙකක් කොහොම හරි අපිලා ඉන්නවා. පැය දෙකක ඉන්නම් කන එක කනවාමයි කියලා. ඒතර පැය දෙකක ඉන්නම් අනිවාර්යයෙන් කැවෙනවලු. ඊට පස්සේ කොහොමද මේ වගේ එකක් කරන්නේ කියලා අහනවා ඉතින්. එතන මං කෝ හරි කන්නා හිතවිලි ආපු වෙලාවට කන්න ඇතුව ඉඳලා බලන්න. ඒ විදිහට වෙනසක් කළා බලන්න. පැය දෙකකට කනවයි කියලා පැය දෙකකින් කනවා කියලා පොරොන්දු දීලා ආපහු පැය දෙකකිනුත් නොකා ඉඳලා බලන්න. ඔය හිතට ඔය විදිහට අනුග්‍රහ කරන්න එපා. මොකද ඒ අනුග්‍රහ කරන්න ඒවා තව එයා වර්ධනය කරගන්නවා. එතකොට අපේම හිත කියන මේ හිත අපිව කොච්චර අන්දවනවද? එතකොට එයාවත් පොඩ්ඩක් අන්දන්න පුරුදු වෙන්න. හරි කරනවා ෂුවර් එකට කරනවා පැය දෙකෙන් අනිවාර්යෙන් කරනවා කියලා පැය දෙකකින් පොඩ්ඩක් නොකර ඉඳලා බලන්න. එතකොට එන්න කුලප් වෙලා පිඹගෙන එන හැටි බලන්න. එයා අපිව වංචා කරන විදිහටම එයා අපිව රවට්ටන විදිහටම අපිටත් පුළුවනි එයාව රවට්ටන්න. අර විදිහම වක්හරි විශේෂ කැමැත්තක් මනාපයක් තියෙන වැඩකට නැවත එල්ල කරන්න හදනකොට ඒ වැඩේ විතරක් නොකර ඉන්න වෙන ඕන තරම් කරත් කමක් නැහැ. ඒ වැඩේට අනුග්‍රහ නොකරින් අර විදිහට එක ඇබේකින් තව ඇබයක් අයින් කරනවා කියන ප්‍රතිපදාවක් තියෙනවා. ඒක අහලා තිනවා වඩේ ගන්න කොහොමද කරන්න කියලා. ඒතර දැන් මේ රිලාව ප්‍රශ්නෙකුත් ඇවිල්ලා තිනවා. ඒකටත් අපිට ඒ වගේ අදහසක් තමයි තියෙන්නේ. මොකද්ද රිලවෙක් ඉන්නවා හැමදාම මේ ඇවිල්ලා වනසලා මොකක් හරි උස්සගෙන යනවා. ඒක යන්නේ හරි ලස්සනයි අප්පා. සීනි බෝතලයක් වගේ අරගෙන බබෙක් වඩාගෙන යනවා වගේ කකුල් දෙකෙන් හිටගෙන දුවගෙන යනවා. අන්න පුදුම ලස්සනයි බලන්න. දැන් ඒ වසංගතය ඇවිල්ලානේ. දැන් ඒ රිලව තමයි මේ හරි රජදහන. එතකොට ඔය භාවනා ශාලාවෙන් එහා පැත්තේ ඉන්නවා තව රිලවෙක්. එයාගේ වැයිකිය තමයි එතනින් එහා ටික. එතකොට අන්න අර රිලවට පොඩ්ඩක් පාම් පෙත්තක් හරි දීලා ගමන්නේ ගෙන්නගෙන මේ හරිය පොඩ්ඩක් ගැවිසුනා නම් අන්න විසෙන් විස නැසෙනවා. එහෙම නැත්නම් මේක ෆයිට් කරලා ඉවර කරන්න බෑ. ඒ රිලව් එක අපිට ෆයිට් කරලා ඉවර කරන්න හරි අමාරුයි. ඒ වෙනුවට අන්න එක රිලවෙක් තව රිලවෙක්ගෙන් ප්‍රතිස්ථාපනය කරනවා. අච්චර රස්පත් නැති රිලවෙක්ගෙන් ප්‍රතිස්ථාපනය කරනවා. දෙවනි රිලව ඉතින් පස්සේ දවසක ඇත්තටම දෙවනියට ඉන්න රිලව හරි අහිංසක රිලවෙක්. ඒක හැම ඇඟට පැනලා එහෙම උදුරගෙන යන જાතිය නෙමෙයි. ඉතින් ඌට ඉතින් පාම් පෙත්තක් දුන්නත් කමක් නැහැ අබ්බා. අර වසවර්තිය ඌ එලවනවනේ ඇවිල්ලා. අනේ විදිහේ ප්‍රතිපදාවක් තියෙනවා. ඔය කියන විදිහට හිතු විදිහට ඔය කටයුතු කරන්න යන්න එපා. කොහොම හරි ඉතින් ඔන්න ඔය විදිහට බොජ්ජංග හතක් පෙන්눔 කරනවා. මේ බොජ්ජංග හත වැඩිවීමට මූලික
වෙන දේ විදිහට පෙන්වන්නේ අන්න අර නහරවැල් සිඳීම. ඒ නහරවැල් සිඳින සිහිය කියන උත්සාහය. ඒ උත්සාහය එන්න අන්න මොකද වෙන්නේ? ඉබේම අර ටික ගැළපිලා එනවා. අපිට මේ විදිහට ජීවිතේ පහසුවක් හදාගන්න පුළුවන්. වැය වෙන ප්‍රමාණයට වැඩි ඉපීම ටික ටික වැඩි කරගන්න පුළුවන්. නැවත නැවත උපයන්න ඕනේ. එහෙම නැතුව එක දවසක් උපයලා අයියෝ වියදම් වෙනවා වැඩි මේම බෑ. වියදම් වැඩි කියලා ආපහු රස්සාවට නොයන් ඉඳියොත් හරියන්නේ නැහැ. ඒ වෙනුවට රස්සාවට යන්න. මේ විදිහ උපයන්න. බලන්න උපයන ගානයි වියදමයි අතර වෙනස කොයි වගේද? ඒකේ තියෙන පරතරය අඩු කරගන්න උත්සාහවන්ත වෙන්න වෙනවා. ඉතින් එවැනි උත්සාහයක් සඳහා අද දින ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු. එමනම් මේ ධර්ම දේශනාව සම්බන්ධයෙන් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වෙලාවේ අතුස්සලා ඉදිරිපත් කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේට. චින්තා තෙරුවන් සරණයි. සාවහන්ස මාව ඇහෙනවද? කියන්න ඇහෙනවා. දැන් අපි අර යම් සිද්ධියක් සිදු වෙනකොට අපි හැසිරෙන ආකාරය සම්බන්ධ වෙන ස්වාමීන් වහන්සේ ඒ බෝධි ඒ ටික ධම්ම හත වැඩෙන්නේ බොජ්ජංග ධම්ම හත වැඩෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ මට දැනෙන දෙයක් තමයි මම ඒ වෙලාවට ඒ සිද්ධිය අනුව ඒක තේරුම් ගෙන ඒ වෙලාවේ උපේක්ෂාවටපත් වෙනවට වඩා මම මේ දැන් මට දැනෙන විදිය තමයි ස්වාමීන් වහන්සේ මේ ඊට කලින් අපි පොඩ්ඩක් හිතලා බැලුවොත් ඒ වගේ අවස්ථාවක් ආවොත් මම කොහොමද මගේ හිත හැසිරෙන්නේ මේ මොනවද මගේ ඇතුලේ මේ වගේ දෙයකට පනින්න තියෙන කුණු මොනවද කෙලෙස් මොනවද කියලා හිතාගෙන මම විවේකී වෙලාවක හිතලා බලාගෙන මම හිටියොත් ඒ වගේ අවස්ථාවක් එනකොට මගේ හිත පොළපනින්නේ නැහැ කියන එක මට යම්තමකට දැනෙනවා සමහරවිට. ඒක කියන්නේ මම හරිද සමහරවිට. ඒ කියන්නේ කලින් අපි පොඩ්ඩක් විවේකීව ඉඳලා මේ අපේ හිත හැසිරෙන විදිහ බලාගෙන ඉස්සරහට යන එක ගැන මං කියන්න සමහරවිට. හොඳයි. එතකොට දැන් ඔතන මේ අත්දැකීමෙන් කතා කරන්නේ. මේ විදිහට මම කරාම මට ඒ අවස්ථාවට මුහුණ දෙන්න පුළුවන් පහසුවක් ශක්තියක් තියෙනවා කියලා දැකලා තියෙනවා. ඉතින් එතකොට ඒක අපිට අනිවාර්යෙන් ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. මොකද එක එක්කෙනාට එක එක විදිහට මේක දැනෙනවා. එතකොට ඒ විදිහේ ඒ වගේ අවස්ථාවලට මුහුණ දෙන්න ශක්තියක් පහසුවක් මට තියෙනවා කියලා කියනවා නම් ඉතින් ඒ විදිහේ පෙරසූදානමක් මට පහසුව සඳහා හේතු වෙනවා කියලා කියනවා නම් ඒක අපි ඒක එපා කියන්නේ නැහැ. ඉතින් ඒ පෙරසූදානමක් තියෙනවා. දැන් සිහියේ වුණත් පෙරසූදානමක් තියෙනවා. නිකන් එකපාරට ගිහිල්ලා ඔලිම්පික් දුවන්න බෑනේ. ඒ වෙනුවට අන්න ඔය ලස්සනට ඒ පීඩා පිටියට බහැලා ඔහම දිව්වට මොකද කලින් සෑහෙන කට්ටක් කාලා ඉන්නේ ඔය ක්‍රීඩකයෝ. කලින් පුරුදු වෙලා ඉන්නේ ඒගොල්ලෝ සමහර විට පැය 10 12 වෙනමම ඒ අදාළ ව්‍යායාම කර ඒ ක්‍රීඩාවට අදාළ මාංශ පේශීන් වර්ධනය කරගෙන ඒ විදිහේ දිනචරියාවක් ගෙවපු කට්ටිය. එතකොට ඒ කලින් පෙරසූදානමක් තියෙනවනේ එතන. දැන් ඊට පස්සේ ධම්මවිජය කතාවක් කිව්වා මෙතෙන්දී. ඒකෙදිත් යම්කිසි නුවණින් මෙනෙහි කිරීමක්, හිතලා කල්පනා කරලා බැලීමක් එතනත් සඳහන් වෙනවා. එතකොට ඒක එන්නේ අරකේ අනුග්‍රහයක් විදිහට. තමුන් මේ විදිහට ප්‍රතිපදාවක් පුරනකොට ඒ විදිහේ සිහිය වර්ධනය වෙනකොට මේ හිතට වැඩියෙන් දේවල් හොඳට නිරීක්ෂණය වෙන්න පටන් ගන්නවා. මගේ චර්යාවන් මේ වගේ කියලා හසු වෙනවා. එතකොට ඒ හසු වෙන චර්යාවන් මම මෙහෙම කටයුතු කරනවා කියලා එහෙම පොඩි වෙනසක් කරගන්න පුළුවන්. එතකොට ඒ කලින් පෙර පුහුණුවක් තියෙන සිහියෙත් එහෙමයි. අමාරු අවස්ථාවකට ගිහිල්ලා කෙලින්ම මුහුණ දෙන්න බෑ. ඒ වෙනුවට කලින් පොඩ්ඩක් පුරුදු කරලා තියාගෙන ඉන්න ඕනේ. ඒකයි නිකන් සක්මනේ වාඩි වෙලා ඉන්න එකෙන් අනුග්‍රහයක් කළා ටික ටික තමයි අර විදිය අමාරු එදිනෙදා කටයුතු අවස්ථාවකදී එළඹෙන්න පුළුවන් සිහිය. එතකොට ඒ වගේ පෙර සූදානමක් අපිට හොඳ උපක්‍රමයක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේ මේ සිදුවීම වෙච්ච අවස්ථාවේදීත් පොඩි විවේකයක් දුන්නොත් හරි එකපාරට රියැක්ට් කරන්නේ මම විනාඩියක් පොඩ්ඩක් ඉවසනවා කියලා හොඳට හුස්මක් දෙකක් තුනක් අරගෙන බැලුවොත් ඉතින් සමහර කියන කොච්චර ගැඹුරට හුස්ම ගත්තත් ස්වාමීන් වහන්සේ හරියන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කියලා කියනවා. ඉතින් වෙන්නත් පුළුවන්. ඉතින් ඒක ඉතින් කොච්චර ගැඹුරට හුස්ම ගත්තත් හරියන්නේ නැති වෙලාවලුත් එන්න පුළුවන්.
එතකොට ඉතින් හුස්මෙන් තව ගැඹුරු හුස්ම ගන්න ගිහිල්ලා ඉතින් වෙන ලෙඩ හැදෙනවනේ. ඒ ගිහින්ද ඒ වෙලාවට ඉතින් පොඩ්ඩක් ඒ විදිහේ සුදුසු ආකාරයෙන් කටයුතු කිරීමක් තියෙනවා. නමුත් අර හදිස්සියේ සිදුවීමක් එනකොටත් පොඩ්ඩක් බලන්න මේ අවස්ථාවේදී අපි හිතමුකෝ කලින් සූදානමක් තියුණෙත් නැහැ. දැන් කලින් සූදානමේ අනුග්‍රහයක් තියෙනවා. කලින් සීය පුරුදු කිරීමේ අනුග්‍රහයක් තියෙනවා. නමුත් අපි හිතමු එහෙම ලැබුණෙත් නැහැ. නමුත් අර වෙච්ච අවස්ථාවේදී හරි අපිට පුළුවන් පොඩි වෙලාවක් ගන්න. පොඩ්ඩක් මම එකපාරට මේකට රියැක්ට් කරන්නේ මම පොඩ්ඩක් මේක ඉන්න දීලා බලනවා. ඉන්න දීලා බැලුවම අන්න පළවෙනි ඊමේල් එකට දෙවෙනි ඊමේල් එකක් එනවා. දෙවෙනි ඊමේල් එක උඩට තුන්වෙනි ඊමේල් එකක් එනවා. තුන්වෙනි ඊමේල් එක උඩට හතරවෙනි ඊමේල් එකක් එනවා. අන්තිම එකේ කියනවා අනේ කමක් නැහැ උත්තර දුන්නේ නැතුවට කමක් නැහැ. මම ප්‍රශ්නේ මමම විසඳගත්තා කියලා කියනවා. එතකොට අනේ ඉතින් පහුගිය දවස් දෙක තුනේ ඊමේල් බලන්න ඕනේ නැහැ මක්කේ කරන්නේ කියලා කියන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහේ දේවල් ටිකක් තියෙනවා. ඉතින් අර තවන්ට ප්‍රයෝජනයක් කියලා හිතෙන දෙයක් එහෙම ලං කරගත්තට ගැටලුවක් නැහැ. ඕකෙත් පරිවර්තනයක් තියෙනවා. ඕක අද කියන එක නෙමෙයි තව මාස කිහිපයකින් කියන්නේ. ඉතින් ඒ පරිවර්තනයේ විවෘත ස්වභාවයකින් ඕක උපකාරයට ගන්න පුළුවනි. ස්වාමීන් වහන්සේ මම කතා කරලා කමක් නැද්ද එතනදී? කමක් නැහැ. අපි අවස්ථාව දුන්නේ. ස්වාමීන් වහන්සේ ඇත්තම අර ඔබ වහන්සේ අන්තිමට කියපු තැන ඉඳලත් මට කතා කරොත් ඔබ වහන්සේ දැන් ඒ අවස්ථා ඒ කලින් පෙර සූදානමක් ඇතුළේ ඉඳලා සමහර වෙලාවට අලුත් අවස්ථාවක් එනවා කියන එක ඔබ වහන්සේ කිව්වනේ. ඇත්තටම මම ඒ ඔබ වහන්සේ කියපු දෙයට හොඳටම එකඟ වෙනවා. මේ මට දැනෙන දේ තමයි ස්වාමීන් වහන්සේ පෙර සූදානමකින් ඉන්නකොට ඊට අදාළ වෙන සිදුවීමට අදාළව අපිට ඒක හැන්ඩල් කරන්න. එහෙම නැත්නම් අර මොනවා ආවත් එතෙන්දී අර උපේක්ෂා සහගතව ඒ අවස්ථාව ඉදිරියට පසු කිරීම සිද්ධ වෙනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් මට දැනෙන දේ තමයි ඔබ වහන්සේ කිව්වා වගේම අලුතෙන්ම සිද්ධියක් මා වෙනුවෙන් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ එතෙන්දී මාව ඇතුලේ තියෙන පුණු කෙලස් මොනවද කියලා එළියට ගන්න පුළුවන් විදිහට සිදුවීමක් නිර්මාණය වෙනවා. ඒකෝට මම ඔතෙන්දී අර ඔබ වහන්සේ කිව්වා වගේම ඇත්තටම පොඩ්ඩක් හිතලා දැන් මේක අලුත් සිදුවීමක්නේ මට. ඊට පස්සේ ටිකක් වෙලා ඉඳලා එතෙන්දී මම කොහොමද හැසිරුනේ කියලා බලලා තමයි ඊළඟ එකට යන්නේ. ඒකට සමහරවිට මට මේක දැනෙන්නේ අර අපි අගාධය පතුලට යනකොට යන්නේ අමුතු සත්තු හම්බ වෙන්නේ. අන්න එහෙම එකක් තමයි මට අත්දකින්නේ කියන එක මම ඔබ වහන්සේ කියන කතාවට සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා. ඔය ඒ අත්දැකීම් වටිනවා. ඔය කියනවා වගේ මේකට මේ සූදානම් වෙලා කෙලවර කරන්න හරි අමාරුයි. දැන් පහුගිය දවසක එක්කෙනෙක් අහනවා මොකද මේ ජීවිතයේ තේරුම මොකක්ද ආමුදුරනේ. එතකොට මම ගොම මේකේ තේරුම තමයි ඔන්න ඔය අවිනිශ්චිතභාවය නිවා ගැනීම. මේ දුකේ කෙලවර කර ගැනීමක් ඇති කර ගැනීම. ඔය අවිනිශ්චිතභාවය මේ ජීවිතේ කොටසක්. එතකොට කොච්චර සූදානම් වෙලා ගියත් අලුතෙන් එකක් හම්බ වෙනවා. එතකොට අර සූදානම් වෙලා යාමේ උදව්වක් තියෙනවා. නමුත් ඒක හැමදාටම පවත්වන්න බෑ. ටික ටික ශක්තිය දියුණු කරගෙන අර පෙරලෙන පිට හොඳයි කියලා ඉන්න පුළුවන් හැකියාවක් දියුණු කරගන්න ඕන. පතුලට යන්න අමුතු එවුන් හම්බ වෙන්නේ. කලින් ඉදියට නෙමෙයි මුන්ගේ චර්යාව. එතකොට ඔන්න අලුත් සතෙක්. තව ටිකක් අතට යනකොට තවත් අමුතු විදිහකින් ඉන්නවා. ඉතින් ওই විදිහේ ඒවා තමයි. අර සෙන් කතාවකුණක් තියෙන්නේ. අන්න කොහෙද යන්නේ කියලා ඇහුවලු. එතකොට ගොල්ලෝ මම මේ හුළඟ දිහාවට යනවා. මම හුළඟ අරන් යන දිහාවට යනවා. ඉතින් ගිහලා ගොල්ලෝ බලන්නකො මෙහෙම කිව්වානේ මෙයා ඇත්තටම කොහෙද යන්නේ? අහන්නකො හුළඟ නැත්තම් කොහෙද යන්නේ කියලා. ඊට පස්සේ දෙවෙනි දවසේ ගිහිල්ලා අහනවලු ඔබ කොහෙද යන්නේ? එතකොට කියනවලු මම මේ කකුල් දෙක අරගෙන දිහාවට යනවා. ඒ යන දිහාවට යනවා. ඊට පස්සේ ආපහු වෙලකවලු බලන්නකො හුළං කතාවක් අද කිව්වේ නැහැනේ. අද කියනවා කකුල් දෙක අරන් යන දිහාවට යනවා කියලා. එහෙනම් කකුල් දෙක නැත්තම් කොහෙද යන්නේ කියලා අහන්න. ඊට පස්සේ තුන්වෙනි දවසේ ගිහිල්ලා ඒකට සූදානම් වෙලා දෙන්නම් වැඩේ කියලා ආපහු ආන කොහෙද යන්නේ? මම මේ මාකට් එකට යනවා එළවලු ටිකක් ගන්න. ඔන්න ඔය වගේ ජීවිතයක් තියෙන්නේ. ඉතින් අර පෙර සූදානම් අපි හිතුවිටි වෙන්නේ නැහැ. මේ ජීවිතේ හරි දක්ෂයි අපි හැම වෙලේම සර්ප්‍රයිස් කරන්න. අපි හැම වෙලේම පුදුමයටපත් කරන්න. ඉතින් ඒකින්ද ඒ වගේ අවස්ථාවලට මුහුණ දීම තුළින් තව ශක්තිය ගොඩනගා ගන්න කියලා අපි කියමු. අල්සහවන්ස් මේ ඔබ වහන්සේ දැන් අර සර්ප්‍රයිස් කරනවා පුදුමයටපත් වෙනවා කියන කිව්වනේ. එතනත් ඇත්තටම සහවාස මේ ඒක සර්ප්‍රයිස් වෙනවා මම. මොකද ඒක මගේ දැනෙන දේ කියන්නේ මම දන්නේ පොදු කොහොමද කියලා.
මේ අපිව නිරීක්ෂණයට ලක් කරන ස්වභාවයක් තියෙනවා කියලා මට හිතෙන්නේ. මොකද එක තැනකින් මං කඩේම පාස් කරලා ගියාම ඊළඟට අදාළව දේ පෙන්වන්න අදාළ සිදුවීම් නිර්මාණය වීම කවුද කරන්නේ? يعني යම් පුද්ගලයෙක් නොවෙන්න පුළුවන්. නමුත් ඒක සර්ප්‍රයිස් වෙන. මම සර්ප්‍රයිස් වෙන්නේ මේ කවුරු අපි මේ ඉන්නේ නිරීක්ෂණයක් තුළ යම් ස්වභාවික නිරීක්ෂණයක් තුළ සහ ඒකට අධි ප්‍රඥාවක් තියෙනවා. අපි වෙනුවෙන් සිද්ධවීම් නිර්මාණය කරන්න කෝඩිනේට් කරන්න මේ දෙයක් තියෙනවා කියලා තමයි මට හිතෙන්නේ. මොකද අපිව මේම අඩවින් වලින් පන්නලා කියන අපි හොඳට අපිව සුද්ධ කරන්න අපිට තව ඇතුළාන්තය පෙන්නලා දෙන ලොකු බුද්ධියක් තියෙනවා කියලා තමයි මට හිතෙන්නේ. මම දන්නේ නැහැ මම උපහාසගේ අදහස දැනගන්න තමයි කතා කරේ. ඕක පිළිබඳ කියනවා. ඉතින් අර මේක වෙන කාට හරි දැම්මොත් එතනත් අවුලක් එනවා. එතනත් වැරදි දිට්ටියකට වැටෙනවා. මේක මම කළා කිව්වොත් එතනත් වැරදි දිට්ටියකට වැටෙනවා. අන්න මේ ඒ විදිහේ ප්‍රකාශ කරනවා. මේක මොකද්ද? හේතු කාරණා නිසා ඇතිවෙච්ච දෙයක් හේතු කාරණා නැති කිරීමෙන් මේක දුරු කරන්න පුළුවන්. එච්චර සරලයි මේ උත්තරේ. එතකොට X files එන්න පුළුවන් වෙන කාට හරි දැම්මාම අර නිකන් අපි පොඩි කාලේ තියෙන්නේ නේ. X files කියලා ගියේ. එතකොට ඒවා එහෙම අන්න ගැලපිලා එනවා. මේක මේ පිට සක්වල ජීවීන්ගේ බලපෑමක් වෙන කාගේ හරි බලපෑමක්. එහෙම නැත්නම් මමම කරගත්තා කියොත් ඒකත් වැරදි. අන්න අර සේලා මේනින් වහන්සේ කියනවා මොකද්ද? මේ හේතු කාරණා නිසා හටගත්තා. හේතු කාරණා නැති කරාම නිරුද්ධ වෙලා යනවා. එතකොට මේ හේතු කාරණා හරීම පුදුමයි. කොහොමද මේවා ගැලපිලා ආවේ මෙච්චර මේ අගේට කියලා. එතකොට සමහර විට කෙනෙක් මුකුත් හිතලා කරපු දෙයක් නෙමෙයි. නමුත් අන්න වටපිටාවේ කීප දෙනෙක්ගේ ක්‍රියාකාරකම් නිසා වටපිටාවේ වෙච්ච එකතු වල නිසා අන්න ප්ලෑන් කරලා ගැවුවා වගේ හිත රිදීමක් වෙහෙසකටපත් වෙනවා. එතකොට හිතනවා කොහොමද මේක කියලා අන්න අර විදිහේ මාර දිට්ටියකට ගන්න පුළුවන්. මොකද වෙන කෙනෙක් කරපු දෙයක්. නැත්තම් මමම කරගත්ත දෙයක් මේ විපත. මේ වෙහෙස මම මැති කරගත්ත දෙයක්. නැත්තම් වෙන කෙනෙක් මට මේ විදිහට කරනවා කියලා එහෙම ගන්න පුළුවන්. ඔය ඉතින් මේ ප්‍රතිපදාවට බහැපු කට්ටියට ඇති වෙන ප්‍රශ්න තමයි. නමුත් අන්න ටික ටික තියෙනවා මේ හේතු ප්‍රත්‍ය නිසා ඇති වෙනවා. හේතු ප්‍රත්‍ය නැති කරපු දවසට නැති වෙලා යනවා. ඉතින් ඔන්න ඔය විදිහට මුහුණ දීමක් තුලින් තමයි හේතු ප්‍රත්‍ය නැති කරන්න පුළුවන් කියන උත්සාහය දරලා බලන්න. සාර මේ න්‍යාම ධර්ම පහක් මම අහලා තියෙනවා. මේ එතකොට මේ ක්‍රියාත්මක වෙන්න අප වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නේ ඒ කියන්නේ මේ න්‍යාම ධර්ම පහද කියලා හිතෙනවා. නමුත් ඒ න්‍යාම ධර්ම පහට අපි කරපු අපේ කර්ම හේතු වෙන්ද ඒ න්‍යාම ධර්ම පහ සැකසෙනවා ඇත්තේ. ඒ කියන්නේ අප වෙනුවෙන් දේ නිර්මාණය වෙනවා නම් න්‍යාම ධර්ම හරහා ඒක අපි අපේ හේතු මතම වෙන්න ඕනනේ කියලා මට හිතෙනවා. ඒ න්‍යාම ධර්ම වල මේකට සම්බන්ධයක් තියෙනවා. මේ අපිව ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙලට. ඒවා ඇතුලේ ඔය කියන ටික ඔක්කොම තියෙනවා. ඒකින්ද තව ටිකක් නිරීක්ෂණය කළා බලන්න කියලා කියමු. හරි හොඳයි සාමස්. ස්වාමීන් දෙන්නේ කතුසල තියෙන ඔබ වහන්සේට වෙලා තියෙනවා නම් අපිට ඒ ප්‍රශ්න දෙක ඉදිරිපත් කරන්න පුළුවන්. නිරෝෂ්ඨ ප්‍රශ්නයක් තියෙනවද? මට නෙමෙයි තව දෙන්නේ කතුසල තියෙනවා ස්වාමීන් වහන්සේ. හරි. එවන කල්පනී මම හිතන ඉස්සලා තිස්සේ. ස්වාමීන් වහන්සේ මට මේ ඇඩික්ෂන් එක ගැන පොඩ්ඩක් කියන්න හිතුණ දෙයක්. මම කොහොමද ටැකල් කරන්න කියලා මගේ ඇඩික්ෂන්ස්. ඊට ඉස්සෙල්ලා මට මං අත්දැකීමෙන් දන්න දෙයක් තමයි මගේ සහ මං දන්න මිනිස්සු ගොඩක් මිනිස්සුන්ගේ මං හිතන්නේ ඕන මිනිස්සෙක්ගේ ජීවිතේ කියන්නේම ඇඩික්ෂන් එකක් කියලා. ඒකේ බලපෑම වෙනස් වෙන්නේ ඒක කුඩු ගහනවද ඒක ගණිකාවන් පස්සේ යනවද ඒක සල්ලි පස්සේ යෑමක්ද කියලා එක නම් තිබුණට මට හිතෙන හැටියට ඕනම මිනිස්සෙකුට ඇඩික්ෂන් එකක් නෙමෙයි ගොඩාක් තියෙනවා. ඒ වුණාට ඒක අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ අපිට මේ ගිය ආත්මේ හරි සංසාරේ හරි කරලා තියෙන දේවල් අනුව ඒ එක එකනාගේ තියෙන ඇඩික්ෂන්ස් වෙනස් වෙලා තියෙනවා. මං හිතන්නේ වාසනාවකට වගේ මේ මෙතන ඉන්න අයට තියෙන්නේ ජීවිතේ අර වගේ අර අවාසනාවන්ත වගේ පැත්තට යන්නේ නැති ඇඩික්ෂන්ස් ටිකක් හින්දා වෙන්න ඇති අපිට අර වගේ
අනිත් අයගේ ඇඩික්ෂන්ස් ගැන කතා කරන්න මේ වගේ අවස්ථාවක් ලැබිලා තියෙන කියලා මට හිතෙනවා. එහෙම නැතුව මං හිතන්නේ අපිටත් ඇඩික්ෂන්ස් නැහැ කියලා. මටත් ගොඩාක් ඇඩික්ෂන්ස් එක එක ස්ටේජස් වල තිබිලා තියෙනවා. මම දැන් මං හිතන්නේ ඕන මිනිස්සෙක් ඔය වගේ අර අවාසනාවන්ත පැත්තට යන ඇඩික්ෂන්ස් වලට යන්නේ අවුරුදු 12ත් 20ත් අතර. ඒක හරියම ඒක හරියම ක්‍රිටිකල් කාලයක්. මොකද ඒ කාලේ තමයි මිනිස්සෙක් කියුරියස් වෙන්නේ මේ ලෝකෙට හැඩ ගැහෙන්න පුරුදු වෙන්නේ. එතකොට හම්බෙන පරිසරයයි හැම දෙයක්ම එක්ක. මට කියන්න ඕනේ උනේ දැන් ඔය ඇඩික්ෂන් එක මොන විදිහ ඇඩික්ෂන් එකක් වුණත් එකම බලපෑම තියෙන්නේ. ඒක කුඩු වලට තියෙන ඇඩික්ෂන් එකද නැත්නම් කොෆි එකට තියෙන ඇඩික්ෂන් එකද ඕකේ තියෙන්නේ හරිම සමාන දෙයක් කියලා තමයි මට දැනෙලා තියෙන්නේ. මොකද මට ගොඩාක් නරක පැත්ත ඇඩික්ෂන්ස් තිබිලා තියෙනවා. එහෙම නැතු නිකන් සරල ඇඩික්ෂන් එකක් කියලා පේන්නේ නැති සාමාන්‍ය කොෆි එකක් බොන එකක් වගේ ඇඩික්ෂන්ස් තිබිලා තියෙන හින්දා තමයි මම කියන්නේ. ඒ හැම අවස්ථාවෙම සතිය පුරුදු කරද්දී මට දැනෙච්ච දෙයක් තමයි අර ඉස්සෙල්ලා කියපු කෙනා කිව්වා වගේ පෙර සූදානමක් නෙවෙයි මට හිතෙන හැටියට මට දැනලා තියෙන්නේ. මම හිතන්නේ අපිට පෙර සූදානම් වෙලා ජීවිතේ යන්න පුළුවන් වෙලා නෑ මට කවදාවත්. එහෙම අපිට කියන්නේ මේ මොහොතින් මොහොත අලුත් වෙන ජීවිතේ ඊළඟ මොහොතේ මොනවද වෙයි කියලා දැන් සූදානම් වෙන්න බෑ. ඒ කියන්නේ මම හිතන්නේ සතිමත් බව පුරුදු කරන කෙනෙක් විදිහට ඒ කියන්නේ අපි අනාගතයේ ජීවත් වෙන්නේ කියලා. මම ඒකට විරුද්ධව කතා කරනවා නෙමෙයි මගේ අත්දැකීම මම කියන්නේ. අපි පෙර සූදානම් හැම වෙලේම අපි හිතනවා නම් මට හෙට මෙහෙම දෙයක් වෙයි මම කරන දේ මට මේ විදිහට හෙට බලා ඒක උදව් වෙයි කියලා මං හිතනවා ඒක නිවැරදි සතිමත් භාවයෙන් නෙවෙයි වගේ හැඟීමක් මට හිතෙනවා. මට ඒක වැඩ කළා නේ මොකද මම එහෙමත් කරලා තියෙනවා මුලදී. මේක දැන් හරියටම මේ ඔය මත් හිට වෙච්ච නැති කාලේ මං එහෙම තමයි හිතුවේ. මම මයින්ඩ්ෆුල් වුණොත් මට මේ දේ මෙහෙම හැන්ඩල් කරන්න පුළුවන් වෙයි කියලා. උනාට ඒක නෙවෙයි ජීවිතේ කියලා මට තේරුණා. ඒක නෙවෙයි සතිමත් භාවය කියන්නේ කියලා මට තේරුණා. මම සතිමත් භාවයෙන් මම ඔය ඇඩික්ෂන්ස් ටැකල් කරන්නේ ඉස්සලා මම සතිමත් වෙනකොට වෙන්න මම දැනගත්තා මම කියන්නේ කවුද කියලා. මම කියන්නේ මොන වගේ සතෙක්ද? මම මොනවටද කැමති? මම මොනවටද අකමැති? මම මොන වගේ අවස්ථාවලද මේ මොන විදිහටද හැසිරෙන්නේ? මට ඕනේ මොනවද? මට එපා මොනවද? කියලා ඒ හැමදේම මම හැම මොහොතෙම අලුත් දෙයක් මං ගැන ඉගෙන ගන්නවා. එතකොට ඒකත් එක්ක මොහොතින් මොහොත යනකොට එන බෝලෙට බැට් කරනවා. ඒක තමයි මම මගේ සතිමත් භාවයේ ප්‍රැක්ටිස් එකෙන් කරගත්තේ. සමහර උදාහරණයක් ඇටියට මට කිව්වොත් මම හිතන්නකෝ සමහර ඇඩික්ෂන්ස් මට කරන්නම හිතෙනවා. මම ඒ දේ මං කවදා ඒ කියන්නේ එහෙම එනකොට ඒක නොකර ඉන්නවායි කියලා හිතපු මොහොතේ ඉඳන් ඒක මට හරියට මේ ලොකු බරක් වෙනවා. ලොකු ස්ට්‍රෙස් එකක් වෙනවා. ඒක හරිය මේ බරක් නෙමෙයි. මං හිතනවා එතකොට මේකද නිදහස කියන්නේ. මේකද සතිමත් භාවයෙන් ඊට පස්සේ මම ඒකට විරුද්ධ වෙන්නේ නැතුව ඒක දිහා නිරීක්ෂණය කරලා ඉන්නකොට සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ පුළුවන් වෙනවා ඒක. ඉබේ ඇති වෙන එක කොහොම දෙයක් නැති වෙනවනේ. ඒක නැති වෙනවා මම දකිනවා. සමහර වෙලාවට ඒක නැති වෙන්නේ නැහැ. ඒක නැති වෙන්නත් සමහර වෙලාවල් තියෙනවා පොඩි වෙලාවයි යන්නේ. එහෙම ඉන්නකොට හිතන්නකෝ දැන් කාම ආශාවට සම්බන්ධ දෙයක් හිතුණයි කියන්නේ. ඕක සමහර වෙලාවට හරිම පවර්ෆුල්. කොච්චර කොහොම නෙමෙයි කොහොමකවත් කරන්නම තමයි හිතෙන්නේ.
එතකොට කරන වෙනවා ඉතින් ස්වාමීන් වහන්සේ. ඒත් මම හිතන්නේ ඒ වුණාට මම සතියවත් බව පුරුදු කරන්න කලින් ඒ දේ වෙන එකේ දැන් වෙන එකේ අතර සෑහෙන වෙනසක් තියෙනවා. මොකද ඒක බාර ගැනීමක් ඒක කරනකොට ඒක මම මේක මේ මොනවාද මම මේකෙන් ෆේල් වුණා නේද? හරි කමක් නැහැ මම ඒකට මම ඒක ඇක්සෙප්ට් කරනවා. ඊට පස්සේ හරි බලමු දැන් මට මේක බැරි වුණා. ඊළඟ සැරේ මම ඊට පස්සේ එන විදියට මුහුණ දෙනවා. සමහරවිට ඒක එනවා ඉක්මනට යනවා. එහෙම වෙන අවස්ථාවක් තියෙනවා. මෙහෙම මට හිතෙන හැටියට ස්වාමීන් වහන්සේ මට දැනුනේ මම මේක මගේ ගමන වැටි නැගිට යන ගමනක්. කවදාවත් මම මේකට මෙහෙම වුණොත් මෙහෙම කරනවා කියලා හිතලා කරන්න බැරි දෙයක්. ඒක ෆේල් වෙවි තවත් තමන් ගැන අවබෝධ කරගෙන යන ගමනක් කියලා. හොඳයි. එතකොට කල්පනීගේ අත්දැකීම ඉතින් ඔය කාලයක් තිස්සේ කරලා කියන කතාවක්නේ. ඉතින් අර පොඩ්ඩක් ඉතින් අර මුලින් ඇත්තටම කොහොම හරි අටෝගන හරි මේ ගිහිල්ලා මුණ දෙන්න දීලා මේක යන්න එපා ගමන. එතකොට අපිට ඉතින් ඒ වගේ මුල් කාලෙදි මොනවා හරි සැලසුම් ටිකක් හරි හදාගෙන බලන්න වෙනවා. නමුත් ඉදිරියට යන්න තේරෙනවා මේ ජීවිතේ අපිට බලාපොරොත්තු වෙන දේවල් නෙමෙයි එන්නේ. අර එහා පැත්තේ බිත්තිය පිටිපස්සේ තියෙන්නේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. ඒක පිළිබඳ හැම වෙලේම අවිනිශ්චිතභාවයක් තියෙනවා. ඉතින් ඒ අවිනිශ්චිතභාවයට ටිකෙන් ටික මුහුණ දෙන්න සූදානම් ඇති වෙන්න ඕනේ. නමුත් ඉතින් අර මුලදී මොන හරි කොහොම හරි කරගෙන යැපිලා ඉන්න ස්වභාවයක් තියෙනවා. ඉතින් අර ඉස්සර ක්‍රිකට් ගහනකොට යන්නේ මචං ලේසි බෝලයක් දාපන්කො ලකුණක් දුවා ගන්න කියලා කියනවා. ඉතින් ඒම හරි අන්තම් එකක් හරි දුවාගත්ත ලොකු දෙයක්නේ. නැත්තම් මොකද දාන එක හොයන්න බෑ මොන බෝල දායිද කියලා. ඉතින් ඉස්සෙල්ලා එකක් ලකුණක් හරි දුවා ගන්න ලේසි බෝලයක් දාපන්කො කියලා කියනවා. ඉතින් එහෙම බෝලයක් දාගන්න එහා පැත්තට මාරුනොත් තව ටිකක් වෙලා ඉන්දිය හැකිනේ. යපිලා කොහොම හරි කරලා. නැත්තම් ආපහු යන්න වෙනවනේ අනිත් පැත්තට අවුට් වෙලා. ඉතින් එහෙම කොහොම හරි යපිලා ඉඳිල්ලක් තියෙනවා. පස්සේ ඉතින් අර තියෙන අවිනිශ්චිතභාවය බාර ගැනීමක් තමයි තියෙන්නේ. ඒක හරීම විප්ලවකාරී ගමනක්. ඒක හොඳයි. කාලෙත් එක්ක පරිවර්තනය වෙන්න ඕනේ ඉතින්. ස්වාමීන් වහන්සේ ඇත්තටම කල්පනී මිස් හරියට මේක කිව්වා. මමත් ඒක තමයි ඇත්තටම අදහස් කරේ අර පෙර සූදානම කියන එකෙන් අර තමා කවුද කියන එක හරියටම අඳුනා ගැනීම තමයි මම හිතන්නේ අපෙන් වෙන්න ඕනේ. කල්පනී මිස් හරියට ඒක තමයි කිව්වේ. ඒ කියන්නේ අපි කැමැති දේවල් මොනවද ඇත්තම කිව්වොත් තමා හැදිලා ඉන්න කුණු ටික කෙලස් ටික හොයාගත්තොත් තමයි ඇත්තටම මේක අර නිවැරදි සතිමත් භාවය කියන්නේ ඒකට කියලා තමයි ඇත්තටම මමත් හිතන්නේ. හොඳයි සාදු. ස්වාමීන් වහන්සේ මේ අවසරයි තව එක ප්‍රශ්නයක් තියෙනවා අත උස්සලා ඔබ වහන්සේට වෙලාව කොහොමද දන්නේ මේ වෙලා තියෙනවද නැද්ද කියලා. හරි අපි ඉක්මනට ඉවර කරමු. අහලා බලමු මොකක්ද තියෙන්නේ කියලා. හොඳයි. සුසන්ත ඔයාලට අන්මියුට් කරන්න පුළුවන්. හෙලෝ ඇහෙනවනේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මට තියෙන්නේ පොඩි ප්‍රශ්නයක්. ඔබ වහන්සේ කිව්වා දැන් අර සමහර දේවල් තියෙනවා අපේ හිතට ආවහම ඒක තුල ඉඳලා අපි ඊට පස්සේ සිතන්නකො දැන් අපිට එක්කෝ දේශයක් හරි රාගයක් හරි සම්බන්ධ සිතුවිල්ලක් කියලා. එතකොට ඒ සිතුවිල්ලක් ආවම ඒක ගැන ප්‍රපංච කර හෝ ඒක ගැන හිතා ඉඳලා ඊට පස්සේ ඒකෙන් අවස්ථාවක් හම්බ වෙනවා ඒ සිතුවිල්ලම නැවත එන්නත් සහ ඒ ආපු සිතුවිල්ල වර්ධනය වෙන්නත් හේතුවක් වෙනවා කියලා. මෙන්න මේක සම්බන්ධයෙන් තමයි ගැටලුව තියෙන්නේ. ගැටලුවක් නෙමෙයි ඇත්තට මේක දැන් මට දැනලා තියෙනවා දැන් මගේ ගොඩාක් තියෙන ඒ වගේ වෙන දේවල් සමහර වෙලාවට එකම දේ විවිධ අවස්ථාවලදී එනවා. ඒ අවස්ථාවලදී බලෙන් නතර කරනවා. ඒ කියන්නේ සතියෙන් ආයාසයෙන් නතර කරනවා. සතිය කියන්නේ ආයාස කර වැඩක් වගේ ඒ වගේ වෙලාවට ඒක ආයාසයෙන් නවත්තනවා. නමුත් ආය අවස්ථාවක එනවා. ඊට පස්සේ ඒ වෙන අවස්ථාවේදී බලෙන් නවත්තනවා නෑ මම මේක මේ වෙලාවේ කරන්නේ නෑ කියලා ආයෙ කල් දානවා. ආයෙ ඉන්නවා. ආයෙ පණ නගිනවා. මේ වගේ වෙලා මේක
ඉවරයක් වෙනවද? ඒ කියන්නේ කොයි වෙලාවක හරි මේක එක්ක ඉවරයක් කළා යනවද නැත්නම් නැවත හැමදාම මේ විදිහට පැමිණෙනවද? ඉවරයක් කරන්න පුළුවන්ද? මෙහෙම මේක බලෙන් සතියෙන් ආයාසයෙන් නවත්තලා කරන්න පුළුවන්ද කියන එක. ඒ කියන්නේ ඒක ඉවරයක් වෙනවද කියන එක කොයි වෙලාවක හරි. හොඳයි, ඒකට අපි කියන්න කැමති අර කලින් දවසක මං හිතන්නේ නිරෝෂ් වෙලා දෙයි. ගිය පාර ගිය සතියේ ධර්ම දේශනාව වෙන්නේ නැති. අපි කිව්වා මේ ඊට කලින් එකද මන්දා ගිය සති දෙකක් වගේ ඇතුළත අපි පොඩි පැහැදිලි කිරීමක් කරා. මොකද්ද මේ ඉන්ධන නැති වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඇවිලෙන ස්වභාවය ටික ටික අඩු වෙනවා කියලා. එතකොට ওই විදිහට බලෙන් ඉවත් කිරීමත් ප්‍රතිපදාවේ මුල් හරිය. පස්සේ එන්න ඉඩ දීලා දුරස්තභාවය නොඇලීම තියාගන්නවා. හිතවිල්ලක ඉන්නවනේ හිතවිල්ලක ඉන්න බව දැනගන්නවා. හිතවිලි වලට බය වෙලා, හැඟීම් වලට බය වෙලා ඒ විදිහට මුල් කාලේදී ඉක්මීමක් තියෙනවා. නමුත් ටික ටික ඒවා බාර ගැනීමක් තියෙනවා. ඔය කුණු කන්දලේම තමයි මම කියන්නේ කියලා බාර ගැනීමක් තියෙනවා. මේ විදිහ අඩුපාඩු සහිතයි මම. අපි කේවල පරිසුද්ධියකට යන්න අදහසක් නැහැ. පර්ෆෙක්ෂන් වලට යන්න අදහසක් නැහැ. ඒ වෙනුවට යම්කිසි හැම වෙලේම අඩුපාඩු සහිතයි. ඒ අඩුපාඩු වල යැපිලා ඉන්න ස්වභාවයක් තමයි ඇති කරගන්න හදන්නේ. එතකොට ඔය ඉන්ධන නැති වෙයි කියලානේ ඔය අහන්නේ. එහෙම එකක් වෙන්නේ නැහැ. ඇවිලෙන්නේ නැති වෙන එක වෙන්නේ. ඒ ඇවිලින් නැති එක පිළිබඳ ලොකු විස්තරයක් අපි කලින් දවසක් කරා. නිරෝෂ්ගෙන් ඒක ඉල්ලගෙන අහලා බලන්න. එතකොට එතන තියෙනවා මේ ටිකෙන් ටික වෙන පරිවර්තනය පිළිබඳ වැඩි විස්තරයක්. ඔය විදිහට ඔය නැති වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඇවිලෙන්නේ නැති වෙනවා. මේ දෙක අතර වෙනස මම හිතනවා අඳුර ගන්න පුළුවන් කියලා. අවසරයි සමවංශ. මම මේ සුසන්ත මහත්තයට මගේ අත්දැකීමක් කියන්න සමවංශ. ඒ සම්බන්ධව. හෙලෝ. ඔව්. ඇත්තටම සුසන්ත මහත්තයා මේ දැන් මට අයිසින් කේක් කන්න හිතෙනවා නම් මම දැන් ওই වගේ එකදී ඇත්තටම අපිට අයිසින් කේක් කන්නමනේ හිතෙන්නේ. එතකොට දැන් මට දියවැඩියාව තියෙනවා නම් මට අයිසින් කේක් කන්න හොඳ නැහැනේ. ඒ වුණාට මට කන්නමයි හිතෙන්නේ. එතකොට මම කරන දේ තමයි මේ දැන් අපි කොච්චර ආත්ම ගානක් මේ අයිසින් කේක් කාලා ඇද්ද? අයිසින් කේක් කෑවා කියලා දැන් ඕක හෙටත් කන්න හිතුනම මොකද වෙන්නේ? දැන් අයිසින් කේක් එකක් විදියට කක්ක වලින් කේක් එකක් හදලා තිබ්බනම් මං කනවද? මේ ඔන්න ඔහම ස්වාමීන් වහන්සේ මම මේ අර ඒ එන දෙයට විවිධාකාර ක්‍රම වලින් හිතනවා. හිතනකොට සමහරවිට දෙවනි දවසේ අයිසින් කේක් එකක් දැක්කම අර තරම් ප්‍රබලව කන්න හිතෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට දැන් අපේ දරුවෙකුට ගොඩාක් අපිට ආදරයක් හිතෙනවා. හිතුනොත් එහෙම කරන්නේ දැන් මම පාරේ යන කෙනෙක් දරුවෙකුට අච්චර ආදරේ හිතෙන්නේ නැහැ. දැන් අපිට හොස්පිටල් එකේදී දරුවා මාරු වෙලා ගිහිල්ලා මේ පාරේ ඉන්න දරුවා ඇත්තටම අපේ ඇත්තම දරුවා වෙන්න බැරිද? අන්න එහෙම නැත්තම් අපි කොච්චර කාලයක් මේ දරුවන්ට ආදරය කරාද? දැන් අන්තිමට මට නිවන හම්බුණාද? ඔහොම ඒ අරමුණට අදාළව 360ටම කරකවල අදහස් ටිකක් දානවා. දාලා ඉවරනාම එන්න ඒ අරමුණ ඊළඟ දවසෙත් ආවත් ටික අඩු වෙලා ගිහිල්ලා අරමුණාවත් අපි ප්‍රතික්‍රියාවක් නොදැක්වීමේ ස්වභාවයට. ඒ කියන්නේ රබ්බාන්සලා කියන විදිහටම ඉන්දන තිබුණට ඇවිල්ලා නැති ස්වභාවයටපත් වෙන්න අර අපිම අර හිතට කතා කරලා හිත සටන් කරුවෙක් අපිම අර තමාට සමා සටන්කරුවෙක් විදියට අර අදහස් ටික 360ට දාගත්තොත් තමයි මට නම් එහෙම වෙන්නේ කියලා කියන්න දෙන්නේ සල්වස්. ඔව් ඒ විදිහට ඉතින් අර මේ එක උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඔය කොච්චර කරත් ඕක එනවා. එතකොට ඒ ආපු අවස්ථාවේදී මේ අන්න හිතෙනවා මේ කොහොමද මෙච්චර මේ එළියට පැන්නේ කියලා. ඉතින් ඔය අර නිකන් අර එන්න එපා අරක නිසා එන්න එපා මේක නිසා එන්න එපා කියලා එහෙම ගන්න පුළුවන්. නමුත් කාලෙත් එක්ක ඒ ටික ඔක්කොම දමලා ගහලා ওই ටිකත් එක්ක යපිලා ඉඳීමේ ශක්තියක් ඇති කරගන්න ඕනේ. ඒ විදිහට නැවත ගමනක් තියෙනවා. ඒ ගමන හැම වෙලෙම පියවරෙන් පියවර ඉදිරියට යන ගමනක්. ඉතින් ওই විදිහේ දිගට උත්සාහ කළා තව තමුන්ගේ අත්දැකීම් බෙදා හදා ගන්න කියලා අපි අදට එහෙනම් අවසන් කරමු. සාදු